අපේ ඉදිරි සැලසුම පිළිබඳව විශේෂයෙන්ම මාධ්‍යවේදීන් හැටියට ඔබ විවිධ අවස්ථාවලදී ප්‍රශ්න නගලා තිබුණා. ඒ වගේම රටේ විවිධ කොටස් තුලිනුත් මහ ජනතාව තුලිනුත් පවතින ඉන්ධන අර්බුදයට රජයේ වැඩපිළිවෙල පිළිබඳව අදහස් විමසලා තිබුණා. ඒ අනුව මීට දින දෙකකට පෙර ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මේ රට පවතින ඉන්ධන සංචිත පිළිබඳව සහ අපේ අනාගත සැලසුම තුල ඉන්ධන ලැබෙන ආකාරය පිළිබඳව එතුමා විග්‍රහයක් කරා. එතුමා කිව්ව ආකාරයටම ඊ타ත්ම අසීරු ඊ타ත්ම අභියෝගාත්මකම කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා, විශේෂයෙන්ම ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්ත. විශේෂයෙන්ම ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ලැබුණු ඩොලර් මිලියන 500ක සහ ඉන් පසුව ලැබුණු ඩොලර් මිලියන 200ක කියන ණය ක්‍රම දෙක යටතේ තමයි පසුගිය මාර්තු මාසයේ ඉඳලා අද උදෑසන අපිට ලැබුණු ඩීසල් නෞකාව දක්වා විශේෂයෙන්ම මේ රටට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් කියන ඉන්ධන වර්ග දෙක සහ එක අවස්ථාවක ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන පවා අපිට ආනයනය කිරීමට විශාල සහනයක් අපිට ලැබුණේ. අපි ඔබ තමුන්නාසලා දන්නවා විශේෂයෙන්ම මේ රටේ පවතින මූල්‍ය තත්ත්වය තුල සහ අපේ රටේ බැංකුවල ශ්‍රේණීගත කිරීම සහ දීර්ඝ කාලයක් අපේ රටට ඉන්ධන සැපයුම් කළ බොහෝ පාර්ශ්ව වෙත පසුගිය කාලයේ පුරාම ආනයනය කළ ඉන්ධන වලට ගෙවිය යුතු මුදල් එක පැත්තකින් ගෙවා නැති නිසා සහ ගෙවීම ප්‍රමාද වීම නිසා අපිට දීර්ඝ කාලීනව සැපයුම් කරුවන් බවට පත් වෙලා හිටපු බොහෝ දෙනෙක් අද අපේ ආයතනයත් එක්ක කටයුතු නොකරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. නමුත් අපි ඔවුන් එක්ක තවමත් සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම මහා බැංකුවේ අධිපතිවරයා මුදල් අමාත්‍යාංශය මේ සඳහා මැදිහත් වෙලා එම සැපයුම් කරුවන්ට හිමි විය යුතු මුදල් පිළිබඳවත් මේ වන විට ඔවුන්ගේ පාර්ශවයෙන් ඔවුන්ට මෙම මුදල් ගෙවිය හැකි කාල වකවානු පිළිබඳව මේ වන විටත් වැඩසටහනක් ලබා දීලා තිබෙනවා. එනමුත් යම් වැරදි මතයක් අවබෝධයක් ඇති වෙලා තිබුණා මම හිතනවා ජනතාව තුලත් රටේ මේ අනිකුත් විවිධ කොට්ටාස නියෝජනය කරන පිරිස් තුල විශේෂයෙන්ම මම දැක්ක සමහරවිට සමාජ මාධ්‍ය තුල අග්‍රාමාත්‍යතුමාගෙන් උපුටා ගත්තා ලද සමහරවිට නොමග යන සුළු වාක්‍ය භාවිතා කරමින් සමාජ මාධ්‍ය විශේෂයෙන්ම භාවිතා කරමින් අපිට ඉන්ධන වශයෙන් තව ලැබෙන්නේ තියෙන්නේ එක නැවක් පමණයි කියන එක මෙය වැරදි අර්ථකථනයක් කරමින් සමාජගත කරලා තිබුණා. අග්‍රාමාත්‍යතුමා කියපු එක සත්‍ය කාරණාවක්. ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අපිට ලැබෙන්න තිබුණු අවසාන නෞකාව තමයි අද උදෑසන අපිට ලැබුණේ. ඒ සඳහාත් අපි යම් ගෙවීමක් කරා. මොකද ඉන්දියානු ණය ක්‍රමේ ඩොලර් මිලියන 500 කොටසක් පමණයි ඉතුරුලා තිබුණේ. නමුත් ඉතුරු කොටස වශයෙන් ඩොලර් මිලියන 25ක මුදල අපි මීට සති දෙකකට පෙර එම සමාගමට ගෙවීමට අපි කටයුතු කරා. ඒ අනුව මේ අවසාන ලැබිච්ච නෞකාව එක පැත්තකින් ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ ලැබුණු මුදලෙන් කොටසක් සහ මහා භාණ්ඩාගාරය මැදිහත්ව ලබා දීපු මුදලක් හැටියට තමයි මහා බැංකුව මැදිහත් වෙලා ලබා දීපු මුදලක් හැටියට තමයි අද දවසේ අපි මෙට්‍රික් ටන් 40000කට ආසන්න ඩීසල් නෞකාව අපේ රටට ළඟා වෙන්නේ. මේ වන විටෙහි පරීක්ෂණ කටයුතු සිදු කරනවා. මොකද ඕනම නෞකාවක් එනකට ඒ නෞකාව ආපහු පසුව ඒ පවතින ඉන්ධන පිළිබඳව ප්‍රමිතිය පිළිබඳව වාර්තාවක් ලබා ගත යුතුයි. ඒ වාර්තාව සාමාන්‍යයෙන් පැය 6ක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වාර්තා සියල්ල පිළිබඳව ගැටලුවක් නොමැති නම් අද සවස් කාලේ ඉඳලා ඒ අවශ්‍ය ඩීසල් තොග ගොඩ බෑමේ කටයුතු සිදු කරන්න. ඒ වගේම අපිට දැනට තියෙන සංචිත තුල පවතින ඩීසල් අපි යම් කළමනාකරණයක් ඇතුව තමයි අපි බෙදා හැරීමේ කටයුතු කරන්නේ. ඒ නිසා අපි ඉලක්ක කරලා තිබුණේ අපේ තිබෙන සංචිත එළඹෙන 21 වෙනිදා දක්වා කළමනාකරණය කරන්න
අද ලැබෙන නෞකාවත් එක්ක මම හිතනවා අපිට තව එක පහසු වෙනවා. තවත් ඉන් ඔබට තිබුණු සංචිත 21 වෙනකන් අපි තියාගන්න අපි කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් නෞකාවක ලැබෙන ඉන්ධන ගත්තොත් එහෙම අපි බෙදා හරින ප්‍රමාණයන් ගත්තොත් එහෙම දින 10කට පමණ තමයි සෑහීමටපත් වෙන්නේ අපේ දැනට ලැබෙන මේ ඉන්ධන තොග. ඒ නිසා ඩීසල් බෙදා හැරීම කටයුත්ත අකණ්ඩව ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. පෙට්‍රල් පිළිබඳව අපිට තිබුණෙත් ඊළඟ එළඹෙන 21 වෙනිදා දක්වා පවතින සංචිත කළමනාකරණයක් ඇතු. මම මේ කියන්නේ තියෙන සංචිත උපරිම ප්‍රමාණයෙන් අපිට වෙළඳපොළට නිකුත් කරොත් 21 වෙනකන් අපිට පවත්වාගෙන යන්න බෑ. නමුත් යම් කළමනාකරණයක් ඇතුව තමයි අපි වැඩපිළිවෙල හදලා තියෙන්නේ. ඒ අනුව තමයි විශේෂයෙන්ම කනිත් තෙල් සංස්ථාව කනිත් තෙල් ගොඩ බෙදා හැරීමේ ආයතනය කියන දෙක මේක යම් කළමනාකරණයක් ඇතුව කරන්නේ. ඒ වගේම පසුගියදා අපි විවෘත කරන ලද කටයුතු ආරම්භ කරන ලද සපුගස්කන්ධ පිරිපහදුවෙන් මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් කියන දෙකම නිෂ්පාදනය වමින් පවතිනවා. නමුත් අපි උපරිම ධාරිතාවෙන් තාමත් නිෂ්පාදන කටයුතු කරන්නේ නැහැ සපුගස්කන්ධ පිරිපහදුව. මොකද අපි මාස 3කට පස්සේ තමයි මේ කටයුතු ආරම්භ කරේ. ඒ වගේම අපි ඊළඟ නෞකාව එනකන් අපි ඒක කළමනාකරණය කරගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ වන විට සාමාන්‍යයෙන් දෛනිකව මෙට්‍රික් ටන් 350ක් පමණ පෙට්‍රල් නිෂ්පාදනය වෙනවා අපේ පිරිපහදුවේ. ඒ වගේම ඩීසල් මෙට්‍රික් ටන් 600ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය ඊට අමතරව දැවි තෙල් ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ඒ වගේම ගෑස් කියන මේ ඉන්ධන වර්ගයන් සියල්ලම මේ වන විට මේ පිරිපහදුව හරහා අපි නිෂ්පාදන කටයුතු කරනවා. ඒ නිසා අපේ මේ කළමනාකරණ සැලසුම ඇතුලේ පිරිපහදුවෙන් ලැබෙන නිෂ්පාදනය ඇතුළත් වෙලා නැහැ. නිසා ඒ නිෂ්පාදනයෙන් ලැබෙන දේ තව අමතර අපිට සංචිතයක් හැටියට තමයි අපේ මේ සංචිත වලට එකතු වෙන්නේ. ඒ වගේම මම කලින් පැවසු ආකාරයට ඉන්දියානු ණය ක්‍රමයෙන් මේක අවසන් වුණත් අපි විශේෂයෙන්ම අපේ දීර්ඝ කාලිනව සැපයුම් කරුවන් හැටියට හිටපු පිරිස් වලට වගේම අලුතෙන් විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා. මම පසුගිය මාධ්‍ය හමුවේදී කිව්වා 90ක් ඉදිරිපත් වෙලා තිබුණා කියලා යෝජනා. ඊයේ සවස වෙනකොට ඒක 110 දක්වා වර්ධනය වෙලා තිබෙනවා විවිධ පාර්ශ්ව වලින් ලැබිච්ච යෝජනා. ඒ හැම යෝජනාවක් ගැනම අපි අවධානය යොමු කරනවා. ඒ යෝජනා පිළිබඳව අධ්‍යයනය කරන්න වෙනමම නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් දෛනිකව අකණ්ඩව කටයුතු කිරීම මේ වන විටත් කනිත් තෙල් සංස්ථාව සිදු කරනවා. එවැනි ආකාරයේ සැපයුම් කරුවන්ගෙන් අපිටත් ගෙවීමට පහසු වෙන. මොකද අපි සැපයුම් කරුවෙකු අඳුනා ගන්න ඕන කොතරම් සැපයුම් ලබා දෙන්න පුළුවන් වුණත් ඒකට ආපසු ගෙවීමට අපිට හැකිවන සහ ඔවුන්ගේ කොන්දේසි වලට මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය සහ මෙහි රටේ තියෙන බැංකු පද්ධති අනුකූල වන යෝජනා පමණයි අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව පසුගිය දින 4ෙත් විශේෂයෙන්ම සඳ දවස අඟහරුවත් දවස් දෙක කියන දෙක නිවාඩු දින දෙකක් වුණත් මේ අමාත්‍යංශයේ නිලධාරීන් මුළු දවසම රැඳී ඉඳලා විශේෂයෙන්ම මේකට පත් කරලා තිබෙනවා කැබිනට් මණ්ඩලය විසින් විශේෂ අනුකාරක කැබිනට් කමිටුවක්. ඒ කැබිනට් කමිටුවේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ වර්තමානයේ වරාය සහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා රුවන් චන්ද්‍ර මැතිතුමා. ඒ වගේම මේ අමාත්‍යංශය නියෝජනය කරන විදුලි බල බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා මාපා පතිරණ ලේකම්තුමා නියෝජිතෙක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරයේ නියෝජිත වරියක් මේ කමිටුවේ නියෝජිතයක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙක් මෙහි පාර්ශව කරුවෙක් හැටියට කටයුතු කරනවා. කනිත් තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා මෙහි නියෝජිතෙක් හැටියට කටයුතු කරනවා. ඊට අමතරව මහා බැංකුවේ නිලධාරීවරයෙකුත් මේ කමිටුවේ පාර්ශව කරුවෙක් හැටියට කටයුතු කරනවා. එසා 7 දෙනෙක්ගෙන් සමන්විත කමිටුවක් තමයි මේ ලැබෙන යෝජනාවලින් වඩාත්ම සුදුසු අපේ රටේ තියෙන නීති රාමු ඇතුලේ අපිට ප්‍රසම්පාදනය කිරීමේ කටයුත්තේදී අනුගමනය කළ යුතුයේ හැම නීතියක් යටතේම වඩාත්ම ගැළපෙන යෝග්‍ය යෝජනාව කුමක්ද කියන එක තීරණය කරන්න. ඒ අනුව අපි ටෙන්ඩර් ක්‍රියාවලියක් තාම ක්‍රියාත්මකයි. නමුත් අවාසනාවට ටෙන්ඩර් ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණත් පහුගිය කාලේ
සැපයුම්කරුවන් බොහෝ දෙනෙක් ටෙන්ඩර් ක්‍රියාවලියට එළඹුණේ නැහැ. මොකද ටෙන්ඩර් කරුවන් හැටියට ඉන්න දීර්ඝකාලීන සැපයුම්කරුවන්ට මම කලින් කිව්ව ආකාරයට මුදල් ගෙවීමට තිබෙන නිසා හුඟක් බොහෝ සැපයුම්කරුවන් ඉදිරිපත් වෙන්නේ නැහැ මේ කටයුත්තට. දැන් පසුගිය ජුනි මාසයේ ඉඳලා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජුලි මාසයේ ඉඳලා වගේ ගත්තම මේ අවුරුද්දේ මේ අවුරුද්දක් ඇතුළත තුල කාලය සඳහා ඩොලර් මිලියන 735ක් පමණ ගෙවීමට තියෙනවා විවිධ සැපයුම්කරුවන්ට. ඒ නිසා අපිට ඉතිහාසයේ අපිට සාමාන්‍යයෙන් අපි ආසන්න ඉතිහාසයේ අපිට මේ ණය ක්‍රම යටතේ, ඒ කියන්නේ ක්‍රෙඩිට් ටර්ම්ස් යටතේ සමහරලාට මාස 6ක, ඒ කියන්නේ දින 180ක, දින 90ක, දින 270ක, සමහරලාට අවුරුද්දක එවැනි පහසුකම් ලැබිලා තිබුණ නිසා පහුගිය කාලවල ඉන්ධන ආනයනයට එහෙම ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ඒ කාල සීමාවන් දැන් ඉක්මවලා යනකොට විශේෂයෙන්ම මේ බැංකු මගින් ගෙවිය යුතු මුදල් ගෙවීමට ලක් නොවීම නිසා අපිට අලුතෙන් ඉදිරිපත් වෙන සැපයුම්කරුවන්ගෙන් බොහෝ අවස්ථාවල අර ක්‍රෙඩිට් පීරියඩ් එක කියන එක, ණය සඳහා ලබා දෙන කාලය අපිට ලැබෙන්නේ නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ බොහෝ ලබා ගන්නා මේ ඉන්ධන අපිට ලබා ගන්න වෙන්නේ අත්පිට මුදලට. එහෙමත් නැත්නම් අපි ඒ සැපයුම ලබා ගන්න පෙර යම් යම් මුදල් තැන්පත් කරලා තමයි අපිට මේ කටයුත්ත කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක තමයි අපිට තියෙන බරපතල තත්වය. මේ මාසේ මම කලිනුත් කිව්වා ඩොලර් මිලියන 550කට වැඩි ප්‍රමාණයක් අපිට වැය වෙනවා ඉන්ධන ආනයනය කරන්න. රුපියල් වලින් ගත්තොත් එimhe රුපියල් බිලියන 203ක් 205ක් වගේ අතර ප්‍රමාණයක්. නමුත් අපිට මහා බැංකුවෙන් මේ වන විට මේ මාසය සඳහා අපිට වෙන් කරලා තිබුණා අපේ තිබෙන ඩොලර් සමග ගත්තොත් එහෙම ඩොලර් මිලියන 90ක වගේ ප්‍රමාණයක්. එතන ඉතිරි කොටස අපි ලබා ගත්තේ අපේ තිබෙන ඉන්දියානු ණය ක්‍රමයෙන්. ඒ අනුව අපි මේ තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳව මහා බැංකුවේ අධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරාම අපිට ඩොලර් මිලියන 550ක් හැම මාසෙම ලබා දෙන්න නොහැකි බව තමයි එතුමා පැවසුවේ. ඒක අපේ රටේ තියෙන මූල්‍ය තත්ත්වයත් එක්ක තියෙන ප්‍රශ්නයක්. නමුත් එතුමා ලබා දෙන්න පුළුවන් උපරිම මූල්‍ය තත්ත්වයන් පිළිබඳව අපිට දක්වලා තියෙනවා. ඒ අනුව අපි අපේ වැඩපිළිවෙල සකස් කරගෙන තිබෙනවා. අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා විවිධ පාර්ශවත් එක්ක විවිධ ක්‍රමේ ගිවිසුම් ගත වීම සමග අපිලා උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම සඳහා සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් මිලියන 50ක් වැය වෙනවා. ඒතර ඒ ගුවන් යානා ඉන්ධනම තමයි භූමි තෙල් හැටියට වෙනත් පාටකින් එහෙම නැත්නම් වෙනත් ස්පෙක් එකකින් වෙළඳ පොළට නිකුත් වෙන්නේ. එතකොට මේ ගුවන් යානා වලට භාවිතා කරන ඉන්ධන පිරිපහදුවෙන් අපිට ලැබෙන්නේ කොටසයි ඩොලර් මිලියන 50ක් පමණ වැය වෙනවා මාසෙක. ඒක අපිට දරා ගන්න බැරි තත්ත්වයක තිබුණේ. ගුවන් සේවා සමාගම් වලටත් ඒක දරා ගන්න බැරි තත්ත්වයක තිබුණේ. මොකද ප්‍රීපේමන්ට් එකක් කරන්න එහෙම නැත්නම් කලින් ඇනවුම් කළා ගෙවලා රටට අරගෙන අපි අලෙවි කළා ආයේ අපිට ඒක පියව ගන්න ක්‍රමයක් තිබුණ නැහැ. නමුත් අපි ටෙන්ඩර් කැඳවීමක් කරා. ටෙන්ඩර් වලට ඉදිරිපත් තුන්නේ නැහැ කවුරුවත්. ඊපස්සේ අපි යෝජනා කැඳවීමක් කරා. ඒ යෝජනා වලට සමාගම් 6ක් ඉදිරිපත් වෙලා තිබුණා ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දෙන්න. ඒ අනුව වඩා සුදුසුම මූල්‍ය යෝජනාව සඳහා පෙරේද දවසේ තිබුණු කැබිනට් අනුකාරක කමිටුව, මම කියන්නේ කැබිනට් අනුකාරක කමිටුව කියන්නේ නිලධාරීන්ගේ සමන්විත කමිටුව, ඒ සඳහා අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අද අපි බලාපොරොත්තු වෙනවා මේ සමාගමත් එක්ක ගිවිසුම් ගත වෙන්න. ඒ අනුව ඉදිරියේදී ගුවන් යානා ඉන්ධන පිළිබඳව අපි විශ්වාස කරනවා ගිවිසුම් ගත වීම ක්‍රියාත්මක වුණොත් අපේ කනිත් තෙල් සංස්ථාවට බරක් වෙන්නේ නැතුව, මහා භාණ්ඩාගාරයට බරක් වෙන්නේ නැතුව ඔවුන්ම ඒක ආනයනය කරලා කනිත් තෙල් සංස්ථාව හරහා ගුවන් සමාගම් වලට අලෙවි කරලා ඒ අලෙවියෙන් ලැබෙන මුදල් වලින් අර ඔවුන් ගෙනාපු ආනයනය කරපු වියදම පියවා ගැනීම සඳහා තමයි අපි ගිවිසුම් ගත වෙන්න යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙනුවෙන් හෙට දවස් ඉඳලා ඒක ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම බොර තෙල් සඳහාත් අපි පාර්ශව කීපයක් එක සාකච්ඡා කරලා තියෙනවා. විවිධ රාජ්‍යයන් වලට අපි ඉල්ලීම් කරලා තියෙනවා. මේ රටේ තියෙන තානාපති කාර්යාලවල අපි මුණ ගැහිලා සාකච්ඡා කරලා තියෙනවා. ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් මේ රටේ පවතින බැංකු පද්ධතියේ තියෙන ශ්‍රේණිගත කිරීම සහ මූල්‍යමය තත්ත්ව නිසා බොහෝ සමාගම් එකඟ වෙන්නේ නැහැ අපිට යම්කිසි ආකාරයක සහනදායී ණය ක්‍රමවලට ඉන්ධන ලබා දීමේ කටයුත්ත කරන්න. ඒ නිසා බොහෝ අවස්ථාවලදී තාමත්ම සීමිත සංඛ්‍යාවක් පමණයි ඒකට ඉදිරිපත් වෙලා තියෙන්නේ.
මගේ ළඟ තියෙනවා අද උදෑසනත් මම රුසියානු තානාපතිවරයා මට කතා කරා මේ රුසියානු තානාපති කාර්යාලය මගින් අපි අපිට ලබා දීපු ඒ සමාගම් වලට අපි ලිපි යවලා එම සමාගම් වලින් අපිට ලැබිච්ච පිළිතුරු ලිපි. ඒ නිසා රුසියානු තානාපතිතුමා අද උදේත් මට කතා කරලා කිව්වේ පිළිතුරු ලිපි ටික එවන්න එතුමාට. එතුමත් යම් මැදිහත් වීමක් කරන්නම් එතුමාගේ පාර්ශවයෙන්. ඒ වගේම අපේ රුසියාවේ ඉන්න තානාපතිතුමිය මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියටත් අපි මේ විස්තර යොමු කරලා තිබෙනවා. ඒ නිසා දිගින් දිගටම අඛණ්ඩව අපි උත්සාහ කරනවා මේ රාජ්‍ය හරහා හෝ ලබා ගැනීමේ කටයුතු කරන්න. ඒ නිසා අපි කිසිම අවස්ථාවක බාධාවක් කරගෙන නැහැ. කිසියම් රාජ්‍යකින් අපිට දැනට ලංකාවට දැනුවත් කරලා තියෙන ඉරානය සමග පමණයි සම්බාධක යොදා තිබෙන රටක් හැටියට තියෙන්නේ. වෙනත් කිසිදු රාජ්‍යකින් ඉන්ධන ලබා ගැනීම සම්බාධක පනවලා නැහැ. ඒ නිසා අපි මේ සියලුම රාජ්‍යයන් එක්ක මේ විටත් සාකච්ඡා පවත්වමින් පවන. නමුත් ඒක එක දවසකින් දෙකකින් අවසන් කරගන්න පුළුවන් කාරණාවක් නොවේ. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ඉන්ධන සැපයුම දීර්ඝ කාලිනව කරගෙන යාම සඳහා මම ඔබට මේ මොහොතේ තියෙන තත්ත්වය මම කියන්නේ ඊයේ රාත්‍රී රැස්වුණු කැබිනට් අනුකාරක කමිටුව අනුමැතියක් ලබා දුන්නා තවත් සමාගම් දෙකකට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ආනයනය කිරීම සඳහා ගිවිසුම් ගත වීමට. ඒ අනුව අපි ඔවුන්ට අර letter of award කියන එක ඔවුන්ට අපි මේ පෙට්‍රල් සහ ඩීසල් ලබා ගැනීම සඳහා අපි ඉදිරිපත් කරන ලිපිය නීත්‍යානුකූල ලිපිය අපි ඔවුන්ට යවලා තියෙනවා. ඒ අනුව මම දැන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ වාඩි වෙන විටත් සවස් 2 වන විට ඒ සැපයුම් කරුවන් සියලු දෙනාගේම තොරතුරු ලැබිලා තිබුණා අපේ රටට අවශ්‍ය ඒවා. ඒ අනුව ඔවුන්ට ණයවර ලිපි විවෘත කිරීමට ණයවර විවෘත කිරීම මහජන බැංකුව හරහා සිදු කරන්නේ. මහජන බැංකුවේ සභාපතිතුමා සමග අග්‍රාමාත්‍යතුමත් මමත් අද උදෑසන සාකච්ඡා කරා පෙරවරු 11 මාරට. ඒ අනුව අපි අවශ්‍ය මුදල් ඩොලර් ප්‍රමාණය සහ රුපියල් ප්‍රමාණය ලබා දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා මහජන බැංකුවට. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දවස තුල ඒ ණයවර ලිපි විවෘත වීමෙන් පසුව අපිට නිශ්චිත වශයෙන් ඊළඟ පෙට්‍රල් සහ ඩීසල් නෞකාව මේ රටට ළඟාවන දිනය ඔබට දැනුවත් කරන්න පුළුවන් කියලා. මේ මොහොත වෙන විටත් මට මම දන්නවා සාමාන්‍යයෙන් දල වශයෙන් ඒ නෞකා 3ක් පැමිණීමට අපි කාලරාමුව සකස් කරගෙන තියෙන දවස් ටික. නමුත් මම ඉක්මන් වෙන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ඒක වැරදි අවබෝධයක් ගෙනෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔබට අනිවාර්යයෙන්ම අද ණයවර ලිපි විවෘත වීමෙන් පසුව මොකද අපි මීට පෙර සතියේ 9 වෙනිදා සහ 10 වෙනිදා බලාපොරොත්තු වුණා ඩීසල් සහ පෙට්‍රල් නෞකා දෙකක්. නමුත් ලංකා බැංකුව තමයි ණයවර ලිපි විවෘත කරන්න අපි සති දෙකක් උත්සාහ කරේ. නමුත් 9 වෙනිදා 10 වෙනිදා මේ රටට ආසන්නයටම මේ නෞකා දෙක ආවට පස්සේ තමයි ලංකා බැංකුවෙන් ඔවුන්ගේ තිබෙන ණය මණ්ඩලය ක්‍රෙඩිට් කමිටි එකෙන් තීරණය කරේ ඔවුන්ට පහසුකම ලබා දෙන්න පුළුවන් කමක් නැහැ කියන එක. ඒ අනුව සිකුරාදා අපිට ඒක sannivedanaya කරා. ඒ අනුව අපි මේ නාවික සමාගම් දෙකටම අපි දැනුවත් කරා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි බව. ඒ නිසා අපිට 9 වෙනිදා 10 වෙනිදා ලබා ගැනීමට බලාපොරොත්තු වෙලා හිටපු පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙක අපිට ලබා ගන්න නොහැකි වුණා. නමුත් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා බැංකුවේ තිබුණා. අපිට තිබුණේ රුපියල් පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. රුපියල් පිළිබඳව ප්‍රශ්නදී කැබිනට් මණ්ඩලය අපිට අනුමැතියක් දුන්නා රුපියල් බිලියන 20ක් මහා භාණ්ඩාගාරය හරහා ඛනිජ තෙල් සංස්ථාව ලබා ගන්න. ඒක ඊයේ දවසේ අපිට මහා භාණ්ඩාගාරය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අර 9 වෙනිදා 10 වෙනිදා ඉතුරු කරගත්ත මුදල තමයි මහා බැංකුවේ සමස්තයක් හැටියට ගත්තම අපේ තියෙන මුදල් සහ මහා බැංකුව ඇතුලේ ඩොලර් මිලියන 95ක පමණ මුදලක් තියෙනවා මේ නෞකා දෙකක් වෙනුවෙන්. ඒ නිසා යම් තදබදයක් අද දවසේ ඇති වෙලා තිබෙන්නේ ඒ අපි 9 වෙනිදා 10 වෙනිදා ලබා ගන්න බලාපොරොත්තු වෙලා හිටපු නෞකා දෙක අපි නොසිතූ ආකාරයට ලංකා බැංකුවේ ණයවර ලිපි විවෘත කිරීම ප්‍රතික්ෂේප වීම නිසා සති දෙකක් අපි උත්සාහ කරා අඛණ්ඩව. නමුත් ඔවුන්ගේ බැංකුවල තිබෙන ණය සීමාවන්, ඔවුන්ගේ බැංකුවල තිබෙන ශ්‍රේණිගත කිරීම, ඔවුන්ගේ බැංකුවල තියෙන පරිපාලනමය අතුවලා තියෙන අරබුද නිසා මම කියන්නේ උන් උත්සාහ කරේ නැහැ කියලා. උන් විශාල උත්සාහයක් දරුවා සභාපතිතුමා ඇතුළු කණ්ඩායම් මේක අනුමත කළ විවෘත කළ දෙන්න. නමුත් කෙසේ හෝ අවාසනාවකට අපිට ඒක විවෘත කරගන්න බැරි වුණා. ඒ අනුව තමයි අපි දැන්
මහජන බැංකුවත් එක්ක මේ ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය මුදල් තැන්පත් කළේ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අපි එක නෞකාවක් පිළිබඳව අපි දීලා තියෙන්නේ. තව අපි උත්සාහ කරන්නේ දින 3ක් ඇතුළත ඒ පෙට්‍රල් එක නෞකාවක් ලබා ගන්න. අනිත් නෞකා දෙක අපි බලාපොරොත්තු වෙන ණයවර ලිපි විවෘත වීමෙන් පසුව දින 8කින් ඒ නෞකා දෙක ලබා ගන්න. නමුත් මම ඔබෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා මේක සනාත වෙන්නේ අපිට ණයවර ලිපි විවෘත වීම කියන පණිවිඩය අපිට මහජන බැංකුව ලබා දීමත් සමග. ඒ නිසා තවමත් අපිට මහජන බැංකුවේ අපි ඒ පිළිබඳව සුබවාදීව ධනවාදීව අපි හිතනවා අද සවස් කාලේ වෙනකොට ඒ නෞකා තුනටම අයත් ණයවර ලිපි විවෘත කිරීමේ කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව ඒකට අවශ්‍ය මුදල් අපි පියවිය යුතුයි. මේ රටට ආවට පස්සේ මේ රටේ නීතිමය ක්‍රියාවලියක් තියෙනවා. අර ප්‍රමිතීන් පිළිබඳව කරන ඇගයීම් මේ සියල්ල ඉවරුණාට පස්සේ අපි ගොඩබෑමේ කටයුත්ත කරනකොට ඔවුන්ට මුදල් ලබා දීමේ කටයුත්ත කිරීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපි දීර්ඝ කාලීන සැලසුමක් හැටියට අපි බලාපොරොත්තුෙන් හිටියා යම් ආකාරයක ඉන්දියානු ණය ක්‍රමේ තුන්වෙනි කොටස තවත් ඩොලර් මිලියන 500ක කොටසක් පිළිබඳව මේ මිනිටත් සාකච්ඡා පවත්වනවා. අපිට කිව්වේ උන් නිල වශයෙන් ඒ සඳහා අනුමැතිය තාම ලබා දීලා නොමැති වුණත් නිල නොවන වශයෙන් අපිට මීට සති 3කට 4කට පෙර ඒ පිළිබඳව යම් sannivedanayak කරලා තිබුණා. නමුත් අපිට ඒක කියන්න බෑ නිශ්චිත වශයෙන් නිල වශයෙන් ඉන්දියානු රජයෙන් මේ පිළිබඳව නිවේදනය කරනකම් අපිට කවද්ද ඊළඟ ණය ක්‍රමයේ යටතේ අපිට ඉන්ධන ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒකත් කඩිනම් කටයුත්තක් හැටියට ඉන්දියානු එක්සිම් බැංකුව හරහා තවත් ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් ලබා ගන්න. එහෙම එකක් ලැබුණොත් අග්‍රාමාත්‍යතුමා පැවසූ ආකාරයට අපි බොරතෙල් නෞකා පිළිබඳව ගිවිසුම් ගත වෙලා තිබෙන නිසා වෙනත් පාර්ශවයක ගුවන් යානා ඉන්ධන සඳහා වෙනත් පාර්ශවයක අපි ගිවිසුම් ගත වෙලා තියෙන හින්දා පෙට්‍රල් ඩීසල් කියන ඉන්ධන වර්ග දෙක අපි බලාපොරොත්තු වෙනයි ඩොලර් මිලියන 500න් අඩුම තරමේ මාස 3ක 4ක අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. දැන් අපි බොරතෙල් නෞකාවලටත් දැනට ලබා දීලා තියෙන අපිට ලේකන්ස් ඒ කියන්නේ පැමිණීමේ දින හැටියට දීලා තියෙන්නේ සමාගම් 4ක් වෙනුවෙන් අපි දාලා දීලා තියෙනවා. ඔවුන්ට අපි අනුමැතියන් ලබා දීලා තියෙනවා. මොකද අපිට කොපමණ වැඩි වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොරතෙල් අපිට ගබඩා කරගෙන බොරතෙල් එතකට උපරිම වශයෙන් පාවිච්චි කරගෙන අපේ පිරිපහදුව පූර්ණ වශයෙන් භාවිතා කරොත් අර දැනට ලැබෙන පෙට්‍රල් 350ක පමණ සීමාව අපිට ඊට වැඩි ප්‍රමාණයකට ගෙනියන්න පුළුවන් වෙනවා. නිෂ්පාදනය කරන්න පුළුවන්. ඩීසල් ප්‍රමාණයත් 600ක ප්‍රමාණය ඊට වැඩිය නිෂ්පාදනය කරන තත්ත්වයට අපිට පත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි දැනට පිරිපහදුව ඊළඟ නෞකාව එනකන් අපි පුළුවන් තරම් අඩු මට්ටමින් තමයි අපි පවත්වගෙන යන්නේ පිරිපහදුව. මොකද බොරතෙල් නෞකාවක් ලබා ගන්නවා කියන එක ලේසි පහසු දෙකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 80ක් විතර වගේ වැය වෙනවා එක නෞකාවකට. ඒ අනුව එකක් ටෙන්ඩර් ක්‍රමයෙන් අපිට ලැබිලා තියෙනවා. ඒ ටෙන්ඩර් ක්‍රමයෙන් ලැබිලා තියෙන එකටත් අපි අවෝඩ් එක දීලා තියෙනවා නෞකා දෙකක් වෙනුවෙන්. ඒ වගේම තවත් සමාගම් 3ක් සඳහා අපි ඔවුන්ට අනුමැතියන් ලබා දීලා තියෙනවා. නමුත් තාමත් එක සමාගමක් පමණයි 28 29 බොරතෙල් නෞකා දෙකක් ලබා දීම සඳහා අපිට දැනට දැනුවත් කරලා තිබෙන්නේ. නමුත් මේ මට තියෙන අත්දැකීම මම පහුගිය මාසෙකමාරක පමණ කාලයේ බලශක්ති අමාත්‍යවරයා හැටියට මටත් මේක අලුත් අත්දැකීමක් මේ සැපයුම් කරුවන් සහ ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්ත කියන එක. මම හිතන්නේ ඉතිහාසයේ කවදාක්වත් ඇමතිවරයෙක් මැදිහත් වෙලා තිබුණේ නැහැ. ඇත්තටම ඉන්ධන ආනයනයේ කටයුත්ත කොහොමද කරන්නේ කියන එක එහෙම මනුව සාමාන්‍යයෙන් අපි නැව ලැබෙනකන් අපිට සාමාන්‍යයෙන් මේ කියන සමාගම් වලින් දැන් ඉන්දියානු ණය ක්‍රමයෙන් නම් යම් ක්‍රමයකින් මෙන්න මේ අහවල් දිනයට අපිට නෞකාව ලැබෙනවා කිව්වම අපි දන්නවා මේ නෞකාව අද දවසේ ලැබෙනවා කියලා. ඒතර උන් sannivedanaya කරනවා. අඩුම තරමේ යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒ ප්‍රමාදය sannivedanaya කරනවා. නමුත් අපි පළවෙනි වතාවට ගනුදෙනු කරන සමාගම් එක්ක යම් ආකාරයක මේක අපි කරන්නේ අත්හදා බැලීමක් හැටියට තමයි පළවෙනි නෞකාව අපි කරන්නේ. ඒ නිසා තියෙන අත්දැකීම් එක්ක අපි තාමත් අවිනිශ්චිත තත්ත්වයක ඉන්නේ බොරතෙල් පිළිබඳව අර 28 29 කියලා තිබුණත්. නමුත් මම සුබවාදීව හිතනවා අපි සමාගම් 4ක් එක්ක කටයුතු කරන නිසා අඩුම තරමේ මේ සමාගම් 4ෙන් ආවොත් අපිට ඒක විශාල ජයග්‍රහණයක්. ඒ අවශ්‍ය මුදල් අපි සූදානම් කරගෙන තියෙන්නේ. නමුත් ඒ එක සමාගමකින් හරි ලැබෙයි කියන එක අපි අනුමාන කරමින් තමයි අපි මේ සමාගම් සමග ඔවුන්ට අවශ්‍ය එකඟතාවයන් ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම මේ වන විට
අපේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පිළිබඳව මාධ්‍යෙන් විවිධ අවස්ථාවලදී වාර්තා කරනවා මේ තිබෙන දිගු පෝලිම් පිළිබඳව. මම ගෞරවයෙන් සහ කරුණාවෙන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අපි මේ తত্ত্বය පාලනය කිරීමට නම් මාධ්‍ය ඔබේ සහාය අනිවාර්යයෙන්ම අපිට අවශ්‍යයි. අපේ රටට සාමාන්‍යයෙන් අපි ආනයනය කරන්නේ එක නෞකාවක තියෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් මම කිව්වා ආකාරයට දවස් 10කට. ඒතර අපි අපේ තිබෙන සංචිත වලින් යම් බෙදා හැරීමක් කරාම ඉන්ධන පිරවුම්හලකට ඒ ඉන්ධන පිරවුම්හලේ ප්‍රමාණවත් වෙන්නේ සාමාන්‍යයෙන් දිනකට හෝ දින දෙකකට අවශ්‍ය තෙල් ටික. නමුත් අවාසනාවන්ත ලෙස ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිලා තියෙන එක පිළිබඳව මම චෝදනා කරන්නේ ඒ පිළිබඳව අපි විවේචනය කරන්නෙත් නැහැ. නමුත් ඇති වෙලා තිබෙන අවිශ්වාසය නිසා දිනකට දෙකකට අපි ලබා දෙන සංචිත බොහෝ පිරිස් තමන්ට අවශ්‍ය දිනකට හෝ දෙකකට අවස්ථාවේ වෙනුවෙන් පමණක් නෙවෙයි තමන්ට අවශ්‍ය සතියකට එහෙම නැත්නම් මාසයකට අවශ්‍යතාවයේ අනුව එක්රැස් කරන්න ගත්තොත් අපිට කවදාක්වත් මේ ඉන්ධන පෝලිම කියන එක අපිට නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් අපි දැන් අපේ වෙබ් අඩවිය අපි ඊයේ ඉඳලා පළ කරනවා කනිත් තෙල් සංස්ථාවේ මෙන්න මේවා තමයි දැන් හෙට දවසේ යන එක අපි අද දවසේ පළ කරනවා. අපි අනිද්දා යන එක හෙට දවසේ පළ කරනවා මෙන්න මේ පිරවුම්හල් වලට තමයි අපි ඉන්ධන එන්නේ කියලා. දැන් ඒක අපි අත්හදා බැලීමක් හැටියට ඊයේ දවසේ කරේ. දැන් ඊයේ දවසේ කරාම අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වුණා සාමාන්‍යයෙන් ලෝඩ් 386ක් තමයි අපි ලබා දෙන්න. ඒ කියන්නේ පිරවුම්හල් 386ක් වෙනුවෙන් ඩීසල් පෙට්‍රල් කියන එක ලබා දෙන්න කටයුතු කරා. නමුත් ඒ 386න් ඊයේ දවසේ අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් උනේ අපි ලබා දීපු ලයිස්තුව ඇතුලේ 322ක් සඳහා පමණයි. එතකොට 60ක ප්‍රමාණික 64ක පමණ ප්‍රමාණික අඩුවක් තියෙනවා. නමුත් අපි ලබා දීපු ලයිස්තුවෙන් නොමැතිව තවත් 64කට විවිධ අවස්ථාවලදී ඉන්ධන ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරනවා අපි ලබා දෙන ලයිස්තුවම දැන් සාමාන්‍යයෙන් කනිත් තෙල් සංස්ථාව නෙවෙයි බෙදා හැරීමේ කටයුත්ත කරන්නේ. කනිත් තෙල් සංස්ථාව ලයිස්තුව හදලා ඕඩර් එක අරගෙන අපි දෙනවා CPSTL එකට. එතන CPSTL එක තමයි ඒ ඩිලිවරි පාර්ට් එක බෙදා හැරීමේ කටයුත්ත කරන්නේ. හැබැයි මේකේ කියන්න ඕන දැන් මේ 386 ඇතුලේ අපි දැන් තෝරගත්තම මෙන්න මේකට තමයි හෙට දවසේ යවන්නේ කියලා. ඒ ඉන්ධන පිරවුම්වලේ හිමිකරු විසින් මුදල් ගෙවලා නැත්තම් ඇනවුම දාලා නැත්තම් ඒකත් බාධාවක් වෙනවා. ඒ නිසා යම් යම් අඩුවීම් තිබෙයි. හැබැයි මේක අද පළවෙනි දවසේදී තමයි ඊයේ දවසේ කරේ. අද දවසේ අපි බලාපොරොත්තු වෙන මීට වැඩි ප්‍රමාණයක් කරන් දැන් ඊයේ දවසේ අපිට මග හැරිච්ච ඒවා අද උදෑසන අපි පළවෙනි බෙදා හැරීමේ කටයුත්ත හැටියට අපි ඒවට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හැමදාම මෙන්න මේ පිරවුම්හල් වලට තමයි මේ ප්‍රමාණය එන්නේ කියලා. හැබැයි දැන් ලෝඩ් එකක් කියලා කියනකට මම මාධ්‍ය ඔබෙන් ඉල්ලීමක් කරනවා මේක දැනුවත් කරන් ජනතාව. මොකද ලෝඩ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලීටර 6600ක්. එතන ලීටර 6600ක ලෝඩ් එකක් යනවා කියලා කියන්නේ අපි දීලා තියෙන මිල සීමාවන් වල. අපි දීලා තියෙන උපරිම මිල සීමාවල් දීලා තියෙනවා. ත්‍රිරෝද රථයකට, බයිසිකල් එකකට, අපි අනිත් වාහන වලට සාමාන්‍යයෙන් ගත්තොත් උපරිම ලීටර 30ක් වගේ. එතන ලීටර 30ක් නම් ගහන්න පුළුවන් වෙන්නේ 6600කින්. එතකොට වාහන සංඛ්‍යාව ගහන්න පුළුවන් වෙන්නේ එක ලෝඩ් එකකින් උපරිම සංඛ්‍යාව වාහන 220යි. ඒ කියන්නේ පුද්ගලයෝ 220යි උපරිම ගහන්න වෙන්නේ. හැබැයි අපි දකිනවා සමහර වෙලාවට යනකට පිරවුම්හලක් ගාව එක ලෝඩ් එකක් මේ එක තොගයක් ඇවිල්ලා බාහන කටයුත්ත කරනකට ඒ අසල තියෙන පොලිම දිහා බැලුවම වාහන 220ක් නෙමෙයි වාහන 2000ක් පමණ අපි දකිනවා. ඒ නිසා මොන ආකාරයකින්වත් අපිට වාහන 2000ට මේක එතකට බෙදා හරින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි අපේ මේ බෙදා හැරීමේ සැලසුම ඇතුලේ දැනට තියෙනවා සක්‍රීයව පවත්වගෙන යන පිරවුම්හල් ලංකාවේ ඇතුලේ තියෙනවා 1140ක්. 1190ක් ඔක්කොම තියෙනවා. නමුත් 1140ක් තමයි සක්‍රීයව තියෙන්නේ. හැබැයි මේ 1140ටම දෛනිකව යවන්නත් බෑ අපිට. මොකද අපිට තියෙන තෙල් තොග තිබුණත් අපේ තියෙන ප්‍රවාහනය කරන ටැංකි රථ සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගත්තොත් එimhe ඔක්කොම එකතු කරාම 450ක් විතර තියෙනවා. ඒ කියන්නේ CPSTL එක සතුව තියෙනවා 80ක්. එතකොට පෞද්ගලික අංශයේ ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් ගාව තියෙනවා සාමාන්‍යයෙන් දෛනිකව වෙනවා 130ක් විතර. 250ක් විතර තමයි පෞද්ගලික අංශයේ ටැංකි රථ එන්නේ දෛනිකව මේ කටයුත්ත කරන්නේ. එතකොට අපි 400ක් 450ක් තමයි අපිට තියෙන්නේ. එතකොට අපි 450 දෙසරයක් අපි යවුවත් අපිට යවන්න පුළුවන් වෙන්නේ පිරවුම්හල් 900ටයි. හැබැයි කවදාක්වත් එක දවසේ හැම පිරවුම්හලක්ම අපිට ආවරණය කරන්න බෑ. ඒ වගේම අර 6600 එක ලෝඩ් එකක් යවුවම
ඒක 220ට ඉවරුනාම අපිට දෙවනි ලෝඩ් එකක් ඒ පිරෝම් වලට එදා දවසේ යවන එකත් අමාරු දෙයක්. ඒ නිසා අපිට හැම පිරෝම් වලක්ම හැමදාම ආවරණය කරන්නත් බෑ. එකම පිරෝම් වල දෙසරයක් තුන් සැරයක් එක දවසේ ආවරණය කරන්නත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක අපි යම් ආකාරයක දැනුවත් කිරීම කළ යුතුයි. මාධ්‍යෙන් මම ඔබෙන් ඉල්ලනවා ඉන්ධන පොලිම පෙන්වුවට කමක් නැහැ. ඉන්ධන අර්බුද ගැන පෙන්වුවට කමක් නැහැ. නමුත් මේකත් ජනතාව දැනුවත් කළ යුතුයි. මොකද 6600ක ලෝඩ් එකකින් බලාපොරොත්තු වෙනවා නම් අපි වාහන 2000කට ගහන්න ඒක කවදාකවත් ප්‍රායෝගික කර නොහැකි කාරණාවක්. මේ තෙල් ලබා දීමේ කටයුත්ත අමතරව අපිට තියෙනවා දෛනිකව වෙනත් පාර්ශ්ව වලට තෙල් ලබා දෙන්න අපිට ප්‍රමුඛතාවගත කරපු තැන් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම CTB එක. මේ රටේ තියෙන ඩිපෝ වලට වෙනමම ඉල්ලීමක් කරලා තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතුමා ප්‍රවාහන ඇමතිවරයා හැටියට අපිට ඉල්ලලා තියෙනවා දෛනිකව මෙන්න මේ ස්ථාන වලට මේ ඩිපෝ වලට වෙන් කළ යුතු මුදල් මේ ඉන්ධන ප්‍රමාණය. ඒ අනුව මේ පිරෝම් වලට අමතරව අපි වෙන් කරනවා ඩිපෝ සඳහා. ඒතර ඩිපෝ වල මේ වන විට අපි ඉන්ධන ලබා දෙන්නේ අපිට ලබා දීලා තියෙන තොරතුරු ලේඛනය අනුව CTB බස් රථ සඳහා පෞද්ගලික අංශයේ බස් රථ සංචාරකයන් ගෙන යන බස් රථ සහ ඩීසල් වෑන් රථ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ මේ කියන කාණ්ඩ හතරම අපි දැන් ඉන්ධන සපයන්නේ CTB ඩිපෝ වලට. මම දන්නවා සමහර තැන්වල CTB ඩිපෝ වල යම් යම් කාරණා නිසා යම් හේතු නිසා යම් බාධාවක් නැතිලා තියෙනවා. නමුත් අපි ප්‍රවාහන මතුවන් ඉල්ලීමක් කරා මේක වෙන් කළා දෙන්න. CTB බස් වලට ගහන්නේ මෙන්න මේ වෙලාව, ප්‍රයිවට් බස් වලට ගහන්නේ මෙන්න මේ වෙලාව, ස්කූල් වෑන් වලට නැත්නම් ස්කූල් බස් වලට ගහන්නේ පාසල් වලට ගහන්නේ මේ වෙලාව, සංචාරක බස් වලට ගහන්නේ මේ වෙලාවට කියලා. එහෙම වෙන් කළා එක් නිලධාරිය හිටියොත් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි දැක්ක පහුගිය කාලෙත් විවිධ තැන් වලට මෙහෙම තෙල් දුන්නම වෙනත් පාර්ශවයිලා ඉන්ධන ලබා ගැනීම නිසා පෞද්ගලික බස් රථ වලට අනිත් කට්ටියට ලබා ගන්න බැරි වුණා. ඒ නිසා අපි ඉල්ලීමක් කරා මම ඒ බස් සංගමේ සභාපතිවරයෙක් ගැමුණු විජේරත්න මහත්මයාන් මම ඉල්ලීමක් කරා එවන්න ඩිපෝ එකෙන් ඩිපෝ එක පෞද්ගලික බස් වලට අවශ්‍ය ප්‍රමාණය. හැබැයි අපි ඉල්ලීමක් කරා ඔවුන්ගේ නියෝජිතයෙක් තියලා තියෙන ඩිපෝ එකේ. එතකොට ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්නවද කියලා බලන්න කියලා. ඒ වගකීම ගන්න කියලා. මොකද ඒ අපිට දෙන්න පුළුවන් ඉන්ධන බෙදා හැරීම විතරයි. ඉන්ධන නිකුත් කිරීමේ කටයුත්ත ඒ අදාළ නිලධාරීන් වගකීම ලබාගත යුතුයි. ඊට අමතරව අපි දුම්රියට ඊට අමතරව ලංකා වරාය අධිකාරියට ඒ වගේම ලංකාවේ තියෙන දීවර වරාය 22ක් තියෙනවා. දීවර වරාය 22කට දෛනිකව ලෝඩ් 45ක්. ඒ කියන්නේ 6645ක් මේ 22කට දෛනිකව අපි යවනවා. හැබැයි සාමාන්‍යයෙන් දීවර වරායක් ගත්තොත් එක දීවර යාත්‍රාවකට සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන ඉන්ධන ප්‍රමාණය ලීටර 4000ක් 5000ක් අවශ්‍ය වෙන බහුදින යාත්‍රාවකට. එතකොට මේ සාමාන්‍යයෙන් යන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. නමුත් අපි උපරිම ආකාරයෙන් මේවට දෙන්න යම් වැඩ පිළිලක් යනවා. ඊට අමතරව මේ රටේ තියෙන කර්මාන්ත ශාලා. මේ රටේ තියෙන විශේෂම රෝහල් පද්ධතිය වෙන්න පුළුවන්. අනෙකුත් අත්‍යවශ්‍ය සේවා. එහෙම තියෙනවා කන්සියුමර් පොයින්ට්ස් කියලා ලියාපදිංචි වෙච්ච විවිධ ආයතනවල විවිධ සමාගම්වල දැන් ඔබතුමන් වහන්සේ දන්නවා මාධ්‍ය ආයතනවලත් එහෙම තියෙනවා. මාධ්‍ය ආයතනවලත් තියෙනවා කන්සියුමර් පොයින්ට් එකක් කියලා. ඔබතුමන් වහන්සේ ටැංකි තියෙනවා. මම දැක්කා ඔබතුමන් වහන්සේ මාධ්‍ය ආයතනෙන් එක ඒවලා තියෙනවා. එතකොට මේ ටැංකියට අවශ්‍ය තෙල් ටික දෙන්න කියලා. එතකොට තමයි මේ මාධ්‍ය ආයතනයේ වුණත් ජෙනරේටරේ දුවන්නේ මාධ්‍ය ආයතනයේ වුණත් මාධ්‍ය වේදීන්ට අවශ්‍ය තෙල් ටික ලබා දෙන්නේ ඒ ආකාරයට. එතකොට පුවත්පත්වල මේ හැම එකෙම තියෙනවා කන්සියුමර් පොයින්ට්ස් කියලා වෙන වෙනම ගහලා. එතකොට ඒවට අවශ්‍ය ටින් අපි හැමදාම ලෙන්න වැරුණත් යම්කිසි ප්‍රමුඛතාවයක් අනුව අපි අඩුම තරමේ ඔවුන්ට අවශ්‍ය සතියකට අවශ්‍ය ප්‍රමාණය ලබා දීම සඳහා තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා සමහර ලාවට අපිත් එක්ක අමනාප වෙන අවස්ථා තියෙනවා මේ කර්මාන්ත ශාලාවල පිරිස් විවිධ පාර්ශව ඇවිල්ලා ඔවුන්ට අවශ්‍ය මාසික තෙල් ටික දෙන්න කියලා. නමුත් අපිට කිසිසේත් මාසික අවශ්‍යතාවය අපිට එකවර දෙන්න බෑ. අපිට දෙන්න පුළුවන් වෙන්නේ අඩුම තරමේ දින දෙකක තුනක හෝ අර සතියකට අවශ්‍ය ප්‍රමාණය පමණයි. ඒ නිසා අපි මේ කටයුත්ත කරන්නේ ඒ වගේම නැවත වතාවක් කියනවා කලබල ඇති කරගන්න යන්න එපා ඉන්ධන පිරවුම්හල් වල. ඉන්ධන පිරවුම්හල් වල හිමිකරුවන් සේවකයන් වග කිව යුතු නැහැ මේ තිබෙන ඉන්ධන අර්බුදයන් වලට. මේ රටේ කාලයක් තිස්සේ ඇති වෙලා තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක නිර්මාණය වෙච්ච ප්‍රශ්නයක්. මේක අපිට අලුත් අත්දැකීමක්. අපේ රටේ පමණක් නෙවෙයි අද ලෝකයේ බොහෝ රටවල් වල මෙවැනි ඉන්ධන අර්බුද වලට මුහුණ දෙමින් සිටිනවා. එක පැත්තකින් මිල ඉහළ ගිහිලා තියෙනවා. අපිට සැපයුම අඩාල වෙලා තිබෙනවා. මේ කියන කාරණා දෙකටම අපි මුහුණ දීලා තියෙනවා. ඒ දෙකම අපිට සපය ගන්න පුළුවන් වුණත් අපිට තිබෙන මූල්‍ය තත්ත්වයක් එක්ක අපිට මේක පාලනය කර ගැනීම සඳහා යම් තැන්වලදී යම් පියවර ගන්න සිදු. ඒ නිසා අද දවසෙත් අපිට ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් සේවය කරන පිරිස් ටැංකි රථ ප්‍රවාහකයන් ඔවුන් විශේෂයෙන්ම දන්වලා සිටියා ඉදිරි දින කීපයේ මාර්ග අවහිර කිරීම කරලා
එහෙම නැත්නම් ඒ සේවකයන්ට ඔවුන්ට යම් යම් පීඩාවන්ට ලක් වෙනවා නම් ඔවුන් සේවයෙන් ඉවත් වෙනවා කියන එක පැහැදිලිව අපිට මේ වෙනටත් දන්වලා තිබෙනවා. ඒ නිසා පොලිසියට අවශ්‍ය සහාය දෙන්න මම දන්නවා බොහෝ වෙලාවට මේ ඉන්ධන පිරවුම්හල් වල මේ කලබල ඇති කරගන්නේ පොලිමේ ඉඳලා ඉන්ධන ලබාගෙන ඉන්න අමාරුවෙන් ඉන්න අර ජනතාව නෙමෙයි. සමහරට වෙන බාහිර පාර්ශ්ව වෙනවා මේ කලබල ඇති කරන්නේ. දැන් අද උදෑසන නාවල පිරවුම්හලක සිද්ධියක් වාර්තා වෙනවා. නාවල පිරවුම්හලේ කාර්යාලයේ ඒ සේවකයන්ට පහර දීමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලි ප්‍රතිපත්තිය තීන්දුවක් කරන් තියෙනවා. අග්‍රාමාත්‍යතුමත් එක්කත් මම උදේ කතා කරා. අධිකරු ජනාධිපතිතුමත් එක්ක කතා කරා. කිසියම් හෝ තැනක අපි පහුගිය කාලෙත් මේක කිව්වා කලබලයක් ඇති කරගෙන තියෙනවා නම් ඉන්ධන ලැබුණේ නැහැ හෝ ඉන්ධන ලබා දෙන්න නොහැකි වුණා. එහෙම නැත්නම් ඒ පිරවුම්හලේ සේවකයන්ට පහර දීලා පාරවල් අවහිර කරලා එවැනි තත්ත්වයන් වලට ගියොත් කනගාටුවෙන් යුතු වුණාත් කියන්න තියෙනවා. එදා දවසේ පිරවුම්හලට ලබා දීමට නියමිතව තිබුණත් ඒක අහෝසි කරන්න අපි මේ වෙලාවේ තීන්දුව කරලා තියෙනවා. ඒ නිසා කලබල ඇති කරගන්න එපා කියන එක ඉතාමත්ම ගෞරවයෙන් කාරණු කිල්ලනවා. අපිව විවේචනය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මාධ්‍යෙත් අපි දකිනවා සමහරවිට අපිව විවේචනය කරන එක ගැටලුවක් නෙවෙයි. නමුත් විවේචනය කිරීමෙන් මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා නම් මම කැමතියි දවස ගානේ අපි විවේචනය කරන එක. නමුත් අපි ඉල්ලීමක් කරනවා මේ පිරවුම්හල් අසල අනවශ්‍ය කලබල ඇති කරන්න එපා. අපි දන්නවා බොහෝ පිරිස් බොහෝ වෙලාවක් රැඳිලා ඉන්නවා. ඒ රැඳිලා ඉන්නකට අපහසුතාවයකටපත් වෙනවා. නමුත් අපි උත්සාහ කරනවා මේ පිළිබඳව sannivedanaya කරන්න. යම් ආකාරයේ තාක්ෂණික මෙවලම් අපි ඇති කරලා තියෙනවා. ඒ මෙවලම් වල සමහරලාට යාවත් කාල නෙවීම සමහරලාට කළ යුත්තේ ඉන්ධන පිරවුම්හල් වලින් 100%ක්ම සාර්ථකයි කියලා මම කියන්නේ නැහැ. අනිත් එක අපි ඒවට සත පහක මුදලක් කනිත තෙල් සංස්ථාවෙන් හෝ කොහෙන්වත් අපි වියදම් කළා නැහැ. විවිධ පාර්ශ්ව අපිට නොමිලේ හදලා දීපු මෙවලම් වලින් තමයි අපි දැනටත් මේ ජනතාව දැනුවත් කිරීමේ කටයුත්ත කරන්නේ. මම දැක්කා මේවට විශාල මුදලක් වියදම් කරලා තියෙනවා කියලා තියෙනවා. සත පහක මුදලක් රජයේ මුදල් වැය කළා නැහැ. පෞද්ගලික අංශයේ මුදල් වැය කළත් නැහැ. විවිධ පාර්ශ්ව හදලා දීපු ඒවා තමයි පොලිසියෙන් සාමයක් කරලා තියෙන්නේ. අද අපි කිව්වා නැවත වතාවක් පොලිසියෙන් යම් යෙදුමක් හදලා තිබුණා. එක දිනකට දෙසරයක් තුන්සරයක් ඇවිල්ලා මේක ව්‍යාපාරයක් හැටියට මේ තෙල් එකතු කරන පිළිබඳව අපි පරීක්ෂණය කරන්න නිරීක්ෂණය කිරීම සඳහා මෙවලමක් හදලා තිබුණා. ඒක නැවත අද ඉඳලා ක්‍රියාත්මක කරනවා. ඒ වගේම හමුදාවේ ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සඳහාත් යොදවන්න අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා උපදෙස් දීලා තියෙනවා. නැවත වතාවක් අපි කියන්නේ ඉන්ධන අද දවසේ ලැබෙන්නේ නැහැ කියලා කලබල ඇති කරගන්න යන්න එපා. අපි දීලා තියෙන ලයිස්තුව ඇතුලේ අපි අඩුම තරමේ 100%ම කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන. අඩුම තරමේ 90%ක්වත් සම්පූර්ණ කිරීම අපි කටයුතු කරගෙන යනවා. නමුත් මාර්ග අවහිර කිරීම තුලින් තව තවත් ප්‍රමාද වෙන්නේ බෙදා හැරීමේ කටයුත්ත පමණයි. ඒ නිසා මාර්ග අවහිර කිරීම එහෙම නැත්නම් අපි තවත් ඉල්ලීමක් කරනවා. සමහරවිට අපි දකිනවා ජනතාව බොහෝ අවස්ථාවල ගිහිල්ලා ටැංකියේ තෙල් තියනවද කියන එක ටැංකි මේ ඇරලා බලනවා. මේ කටයුත්ත කරන්න එපා. මොකද එසේ කිරීම සඳහා ටැංකිය විවෘත කළා ටැංකියේ තිබෙන තොග මොනවද කියන එක නිසියාකාරයව ඒක මැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕන. ඒකේ නිලධාරීන්ට බාර දෙන්න. ජනතාව මැදිහත් වෙලා ඒක අතට ගන්න ගියොත් මේ තත්ත්වය අපිට කරන්න බැරි වෙනවා. ඒ නිසා කිසි විටක ටැංකි විවෘත කළා ඒ කටයුතු කරන්න යන්න එපා. අවහිර කරලා පාර අවහිර කරලා මේ කටයුත්ත කරන්න යන්න එපා. තව තවත් වෙන්නේ තෙල් ටික තියෙන මිනිස්සුත් පාරේ තමන්ගේ ඉන්ධන ටික පාවිච්චි වැඩි වෙන එක වෙන්නේ මේ තුලින්. ඒ නිසා අපි ඉල්ලනවා මේක අමාරු කාලයක්. අපි මම හිතනවා විශ්වාස කරනවා අග්‍රාමාත්‍යතුමත් කිව්වා වගේ අපිට සති 3ක් 4ක් යයි මේ සැපයුම් කරුවන්ගෙන් කවුද නිශ්චිත වශයෙන්ම අපිට සපයන්න පුළුවන් වෙන්නේ කියන එක කරන්න. මොකද මේ අලුත් සැපයුම් කරුවන් සියලු දෙනා පැරණි සැපයුම් කරුවන්ගෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ ඊටාත්ම සුළු පිරිසෙන් පමණයි. ඒ බලාපොරොත්තු වෙනවා දීර්ඝ කාලීන සැපයුම් කරුවන් එක්ක ගිවිසුම් ගත වෙන්න පළවෙනි නෞකා දෙක තුන ආවා. මොකද අපිට නීතිමය වශයෙන් සහ ආයතනික වශයෙන් අපිට නිලධාරීන් දීලා තියෙන උපදෙස් තමයි අඩුම තරම එක නෞකාවක්වත් සපයන්න ඉස්සෙල්ලා අපිට දීර්ඝ කාලීන ගිවිසුම් යන්න බෑ සැපයුම් කරුවන් එක්ක අලුත් සැපයුම් කරුවන් එක්ක. එහෙම ගියොත් අපිට වෙනත් නීතිමය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. උන්ට සපය ගන්න බැරි වුණොත්. ඒ නිසා ඒ අනුව ඔබතුමුන්නාන්සලාගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙනුවෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා. ඒ වගේම තව එක දෙයක් විතරක් මම විදුලි බලය පිළිබඳ එක කාරණාවක් විතරක් මතක් කරනවා. නොරොච්චෝලේ බලාගාරය අවුරුදු 2ක් තිස්සේ යම් නඩත්තු කටයුත්තක් වෙනුවෙන් යෝජනා කරලා තිබුණේ. නමුත් චීනයේ තිබුණු විශේෂයෙන්ම නිරෝධායන නීති මේ කටයුතු නිසා
ඔවුන්ට පැමිණීමට නොහැකි වුණා පහුගිය කාලේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා 18 වෙනිදා දවසේ නොරොච්චෝලේ බලාගාරයේ 1 මෙගාවොට් 300ක ධාරිතාවක් යුතු එක බලාගාරයක් නඩත්තු කටයුතු වලින් වසා දමන්න. ඒ කටයුතු අවසන් වුණාම දෙවැනි එක නඩත්තු කටයුතු වලට වැහෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දින 70ක් පමණ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක් ආසන ප්‍රමාණයක්. ඒ කියන්නේ 275 300ක් අතර ප්‍රමාණයක් අපේ විදුලි බල පද්ධතියෙන් අපි ඉවත් වෙනවා. හැබැයි මම දැක්කා සමහර ඉංජිනේරුවෝ කියලා තිබුණා එහෙම වුණාම පැය ඊට වැඩිය ගාණක් විදුලි කප්පාදු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. නමුත් මම දන්න විදිහට මට දීලා තියෙන තොරතුරුත් එක්ක දැනට තියෙන ජල විදුලිය සහ දැනට තියෙන දැවිතෙල් බලාගාර කියන මේ කටයුතු වලින් තියෙන සුළං සහ අනෙකුත් පුනර්ජනීය බලශක්ති බලාගාර වලින් මීට වඩා පැය ගාණ වැඩි නොකර විදුලිය කප්පාදු නොකර කළමනාකරණය කිරීම සඳහා තමයි අපි සැලසුම සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අනිසිබියක් ඇති කරගත යුතු නැහැ. යම් කිසි අවස්ථාවකින් අපිට තවත් ඩීසල් අවශ්‍ය නම් අපේ ඩීසල් බලාගාර වලට මේ දින පහුගිය සතියේම අපි ඩීසල් බලාගාර වලට ඩීසල් ලබා දුන්නෙම නැහැ. මොකද තිබෙන ජලය සහ සුළං තත්ත්වය ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබුණා. ඒ නිසා අපි දැන් අපේ ඒ කියන්නේ ගල්ලංගුරු බලාගාරය ගත්තත් අපේ විශාල වශයෙන් ඒකට තිබුණා. දැන් සාමාන්‍යයෙන් ජෙනරේෂන් එක ගත්තොත් සමරියක ඊයේ දවසේ 15 වෙනිදා 45.54ක් භාවිතා වෙලා තියෙන ගල්ලංගුරු වලින් අපේ අවශ්‍යතාවයෙන් 43.13ක් භාවිතා වෙලා තියෙන්නේ ජල විදුලියෙන් 4.1ක් පමණයි අපි භාවිතා කරලා තියෙන්නේ අපේ තියෙන දැවිතෙල් බලාගාර වලින් අපේ සුළං බලාගාර වලින් 4.8ක් පමණ ඒ වගේම සූර්යාලෝකිනුත් අපි සාමාන්‍යයෙන් 101ක් විතර පාවිච්චි කරලා තියෙනවා ඊයේ දවසේ මේ විදුලි බලය අවශ්‍යතාවයේ උත්පාදනය කරන්න. නමුත් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා මාධ්‍ය හැටියට දැන් මේ විදුලි බල අර්බුදයක් තියෙනවා කියන එක දැන සමහරලාට අපි ආගමික උත්සව සමරන්න ඕන. නමුත් ආගමික උත්සව සැමරීමේදී පවා ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. සමහර ස්ථානවල විදුලිය අඛණ්ඩව ලබා දෙනවා කියන එක මත අනවශ්‍ය ලෙස විදුලි බුබුලු තාමත් පවත්වාගෙන යනවා. සමහර කර්මාන්ත ශාලා, සමහර ආයතන රාත්‍රී ඔවුන්ගේ කටයුතු අවසන් වීමෙන් පසුවත් විදුලි ආලෝකය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වෙන්නේ නැති තැන් අපි දැකලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය හැටියට ඔබ මේවා වාර්තා කරන්න. මේක පෙන්වලා දෙන්න. මේ මෙවැනි කටයුතු අපි අවම කළ යුතුයි. ඒ නිසා නැවත වතාවක් ඒ පිළිබඳව ඔබ තමුන්නාසලගේ අවධානය යොමු කරමින් ඔබට අවස්ථාව දෙනවා ඔබට තියෙන ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු දෙන්න. ඒක වෙනුවට ඉන්ද්‍ර ආනයන කිරීම අවස්ථාව සමාගම් දෙකට ලබා දෙලා තියෙන්නේ. සමාගම් දෙකට පෙට්‍රල් සහ ඩීසල් ගෙන්නන්න නෑ සිපෙට්කෝ ආයතනය වෙනුවට නෙවෙයි. සිපෙට්කෝ ආයතනය තමයි ඉන්ධන ආනයනය කරන්නේ. දැන් IOC එකට වුණත් IOC එක ආනයනය කිරීමේදීත් මහ බැංකුවෙන් මුදල් ලබා දෙන්න මැදිහත් වෙන්නේ අපේ ආයතනය. එතකොට බොරතෙල් ආනයනය කිරීම සඳහා අලුත් සමාගම්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සැපයුම් කරුවන් ලියාපදිංචි වෙනවා. ඒතර ටෙන්ඩර් එකකට තමයි එන්නේ. දැන් ගිය සැරේ ආපු බොරතෙල් එක ආවේ ටෙන්ඩර් එකට. එතකොට ටෙන්ඩර් වලට කවුරුත් ඉදිරිපත් උනේ නැති වුණාම ඇවිල්ලා තියෙන අපේ යෝජනා අතරින් බලා ගන්නවා වඩාත්ම යෝග්‍ය මූල්‍ය සහ යෝජනා මොකක්ද කියලා. ඒ අනුව සමාගම් 3ක් ඒක ගැළපිලා තියෙනවා. ඒ අනුව වුන් තිදෙනාටම අවස්ථාව දීලා තියෙනවා බොරතෙල් ආනයනය කිරීම සඳහා එක නෞකාවක් ගෙනීම සඳහා අපි ඇනවුමක් කරලා තියෙනවා. තව එක සමාගමකට ටෙන්ඩර් එක හරහා ඇනවුම ලබා දීලා තියෙනවා. ඔබතුමා කිව්වේ ඩීසල් සහ පෙට්‍රල් ගෙන්න ආයතන දෙකකට අවසර දීලා තියෙනවා. නෑ මම හිතන්නේ පටලවා ගන්නවා. ඒකට නිකුත් කරනවා කියලා අවසර සමාගම් දෙකයි පටලවා ගන්න එපා. නෑ මම කියන දේ මම හරියට කියන්නම්. බොරතෙල් ගෙන්වීම සඳහා සැපයුම් කරුවන් 4 දෙනෙක්ට දීලා තියෙනවා අවසරය දීලා තියෙනවා ඉදිරිපත් කරපු යෝජනා අනුව. පෙට්‍රල් සහ ඩීසල් ගෙන්වීම සඳහා සැපයුම් කරුවන් 2 දෙනෙක්ට අවසරය ලබා දීලා තියෙනවා එළඹෙන සතියේ අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් ලබා දීම වෙනුවෙන්. එතකොට මේ ඕනම සැපයුම් කරුවෙක් යෝජනාවක් ඉදිරිපත් කරාම ඒ යෝජනාව අධ්‍යයනය කරලා ඒකට කැබිනට් අනුකාරක කමිටුවෙන් නිලධාරීන්ගෙන් සමන්ලත් කමිටුවෙන් ඒ දෙන අවසරය මත තමයි අලුත් සැපයුම් කරුවෙක් නම් ඒ අවසරය දෙන්නේ. නැත්නම් ඉන්න සැපයුම් කරුවෙක් නම් ඔවුන්ට ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න පුළුවන්. හැබැයි ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා නැති අවස්ථාවක
අපිට මිල ගැලපෙන්නෙත් නැත්නම් දැන් සමහර අවස්ථා තියෙනවා ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙනවා හැබැයි මිල ගැලපෙන්නේ නැහැ. මිල ඉහළ මිලක්. එහෙම වුණොත් එimhe ටෙන්ඩර් එකෙන් රිජෙක්ට් වෙනවා. එතකොට අලුත් සැපයුම් කරුවෙට දෙනවා. ඒ අනුව තමයි බොර තෙල් ගෙන්වීම සඳහා දැනට සැපයුම් කරුවන් 4 දෙනෙක්ට අවශ්‍ය ලේඛන දීලා තිනවා පළවෙනි අර නෞකාව අත්හදා බැලීමක් හැටියට ගේන්න කියලා. තවත් සමාගම් දෙකකට පෙට්‍රල් සහ ඩීසල් වලට ලබා දීලා තිනවා ඇනෝම් 3ක්. සැපයුම් කරනවා කියන්නේ. ඇනෝම් 3ක්. නෑ කාටවත් බලය දීලා නෑ. කනිත් තෙල් සංස්ථාවට තමයි ගෙන්න ගන්නේ. හැමදාමත් කරේ කනිත් තෙල් සංස්ථාව ඩිරෙක්ට්ලි නෙවෙයි ගන්නේ. කනිත් තෙල් සංස්ථාවට ඉන්නව සැපයුම් කරුවෝ. ඒ සැපයුම් කරුවෝ තමයි කනිත් තෙල් සංස්ථාවේ ඉතිහාසෙත් සැපියුවේ. මේකත් ඒ වගේම තමයි සැපයුම් කරුවෝ තමයි කෙලින්ම කන්සයිනි CPC එක. ඒක වෙනසක් නෑ. අපි නීතිමය ප්‍රතිපාදන වෙනස් කරලා වෙන කාටවත් CPC එකේ තියෙන කනිත් තෙල් සංස්ථාවේ තියෙන බලය පවර්ලා නෑ. කනිත් තෙල් සංස්ථාවේ වෙනදා කරපු ක්‍රමවේදයම අනුව අලුත් සැපයුම් කරුවෝ කීප දෙනෙක්ට වාර දීලා තියෙනවා. මේ බොහෝ දෙනෙක් ඒ කියන්නේ විදේශීය සමාගම් අනිවාර්යයෙන්ම මේවා එන්නේ මොකද ලංකාවේ නෑනේ මේ ඉන්ධන නිෂ්පාදනය කරන තැන්. එතකොට මේ සමහර සමාගම් වල නියෝජිතයෝ දේශීය වෙන්න පුළුවන්. සමහර ඒවා මම දන්නේ නැහැ නියෝජිතයෝ කොහෙද කියලා. නමුත් සමහර සැපයුම් මැද පෙරදිගෙන් විවිධ ස්ථාන වලින් තමයි මැලේසියාවෙන්, සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් ඒ වගේ දන්වලා තියෙන්නේ. නෑ එහෙම කියලා නෑ. අපි නෑ එහෙම කියන්න බෑ. අපිට ලැබෙන තෙල් ප්‍රමාණය දින 10කට තෙල් ලැබුණත් මහ ජනතාව පාවිච්චි හැටියට තමයි ඒක දින 10ක් තියනවාද ඒක දින දෙකෙන් ඉවරනවාද කියලා තීන්දුව වෙන්නේ. මම ඒකයි කිව්වේ අපි දින 10කට තෙල් ගෙනාවම සියලු දෙනා ගිහිල්ලා එක රැස් කරගත්තොත් එහෙම සතියකට ඕන ප්‍රමාණය මාසයකට ඕන ප්‍රමාණය ඒ තෙල් ප්‍රමාණය දවස් 10 අපිට පවත්වාගෙන යන්න බෑ. එතකොට ඒක දවස් 2කින් 3කින් අවසන් වෙනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් අපේ සැලසුම හදන්නේ දින 10න් 10ට තෙල් ආනයනය කරන සැලසුමේ තමයි අපි යන්නේ. ඒතර ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න බෑ නිසියාකාරයෙන් ලැබෙන තෙල් ටික දින 2කින් 3කින් ඉවර වෙනවා. දැන් අපි ගිය සැරේ අපිට තිබුණ අත්දැකීම තමයි ආපු නෞකාව 40000ක නෞකාව දින 10ක් අපි සැලසුම් කරාට ඒක දින 6කින් ඉවර වුණා. මොකද ඒ තරමට ඉල්ලුම වැඩි වෙලා තිබුණා. ඒ නිසා අපි යම් පිළිගන්නවා යම් තැන්වල අඩුපාඩු තිබුණම අඩු වෙලා තිබුණම පුද්ගලයෝ බොහෝ වෙලාවට උනන්දු වෙලා ඉන්නවා ගිහිල්ලා ඒක තැම්පත් කරන්න. දැන් අපි සාමාන්‍ය අපේ කියවීම තමයි කනිත් තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ කියවීම මේ මාර්තු මාසෙ ඉඳලා ගෙනාපු තෙල් ප්‍රමාණය ගත්තොත් අපේ සංචිතවලට වැඩිය සංචිත ප්‍රමාණයක් අද අපේ රටේ විවිධ ස්ථානවල විවිධ පුද්ගලයන් තුල තියෙනවා කියන එක. ඒ නිසා ඒක තමයි තියෙන බරපතල ගැටලුව. දැන් උදාහරණයක් මම කියන්නම් භූමි තෙල් සඳහා. භූමි තෙල් අපිට කිසිම ආකාරයකින් ලබා දීම අඩාල කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දීවර කටයුතු වලට, කෘෂිකාර්මික කටයුතු වලට, එහෙම නැත්නම් අනෙකුත් කටයුතු වලට අවශ්‍ය. හැබැයි භූමි තෙල් අවභාවිතා කරන ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක්. දැන් ඩීසල් මිල වැඩි වෙනකොට බස් ගාස්තුත් වැඩි කරනවා. හැබැයි භූමි තෙල් පාවිච්චි කරලා බස් එක දුවනවා. මේක තමයි තියෙන චෝදනාව. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න වෙනවා ඉදිරියේදී මේ භූමි තෙල් අපිට ඒ ජනතාවට යන්නේ නැත්තම් දැන් දීවර ජනතාව සහ වැවිලි කර්මාන්තින ජනතාව කෘෂිකාර්මික ජනතාව අපිට අවිලි ඉල්ලීම් කරනවා භූමි තෙල් මිල වැඩි කරන්න. මොකද අඩුවෙන් තියෙන තාක්කල් තාම තියෙන රුපියල් 87ක මිලක මොකද රුපියල් 420යි ඩීසල් එතකොට රුපියල් 87 ගහන එක ලාභයි මේ බස් රථ වලට. ඒ නිසා බස් ගාස්තු වැඩි වුණාට භූමි තෙල් පාවිච්චි කරලා යන බස් රථ තියෙනවා. ඉස්සර නම් පාවිච්චි කරේ භූමි තෙල් පොඩ්ඩයි ඩීසල් ටිකයි. දැන් සම්පූර්ණයෙන්ම භූමි තෙල් පාවිච්චි කරන බස් රථපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රුපියල් 87 ඉඳලා අපි කල්පනා කරනවා යම් කිසි ක්‍රමවේදයක් හදලා. අර දීවර කෘෂිකාර්මික අඩු ආදායම්ලාභී තීරුවල ඒ අත්‍යවශ්‍යම ජනතාවට භූමි තෙල් ටික ලබා දෙන ක්‍රමවේදය සකස් කරලා භූමි තෙල් මිලත් යම් කිසි ආකාරයක සංශෝධනයක් විය යුතුයි කියලා. මොකද දැනටත් අපි රුපියල් 300කට ආසන්න ප්‍රමාණයකින් භූමි තෙල් වල ලීටරයකට ඒ කියන්නේ විකුණුම් මිල සහ ආනයන මිල අතර වෙනසක් තියෙනවා. ජනතාව මෙදියත් කරලා ඇල්ල බැලුවේ. ඒකට තිබුණා මේ තෙල් ඊට 3600ක් විතර දුන්නා. ඒ සම්බන්ධව මොකද ගන්න පිළිවෙල? නෑ හැම පිරවුම් හලකම අත්‍යවශ්‍ය සේවා වලට. අත්‍යවශ්‍ය සේවා කියලා කියන්නේ ගිලන් රථ වලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. අත්‍යවශ්‍යම අවස්ථාවකදී අවශ්‍ය
විශේෂයෙන්ම කටයුතු කරන ඒ අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්වරු හරහා දිස්ත්‍රික් ලේකම්වරු හරහා අපිට ලබා දීලා තියෙනවා ලේඛනයක් මෙන්න මේ පිරෝම්හල් වල මේ සංචිතය පවත්වාගෙන ආ යුතුයි කියලා. එතකොට බිඳුවටම වටන්න බෑ හැම පිරෝම්හලෙම. හැබැයි කිසිම අයිතියක් නැහැ කාට හරි මොකද ගිහිල්ලා මේ ටැංකිය විවෘත කරලා බලලි ඉවරලා යම්කිසි හානියක් වුණොත් ඒකේ වගකීම අපිට ගන්න බෑ. මොකද කවුරුත් මේක හිතන්නේ නැහැ. අර එක සැරයක් අර බවුසරයකට ගිනි තියන්න ගියා වගේ යම්කිසි ආකාරයක තෙල් ටැංකිය විවෘත කළා ඔබ වුණත් ලං වෙන්න එපා වැඩි ටැංකියක් විවෘත කරන තැනකදී අපි දන්නේ නැහැ කඩාකප්පල්කාරී පිරිස ඉන්නෝනේ. ඒ පිරිසකට නිකන් එක ගිනි කූරයි දාන්න තියෙන්නේ. මුළු පළාතක්ම විනාශ වෙන තත්ත්වයටපත් වෙයි. ඒ නිසා එහෙම වගකීම් විරහිතව කටයුතු කරන්න බෑ. ඒ නිසා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක අදාළ ඉන්න පොලිස් නිලධාරියට හෝ අපේ CPC එකට දැනුවත් කරන්න පුළුවන්. එතකොට අපේ නිලධාරියෙක් එවලිවලා යම්කිසි ආකාරයක සංගවාගෙන ඉන්නවා නම් බෙදා හැරීම කටයුතු ප්‍රමාද කරලා තියෙනවා නම් මොන හරි දෙයක් තියෙනවා නම් අපි ඒක බලන්න පුළුවන්. හැබැයි ඒකෙදි කිසිම විදියකින් නීතිය අතට අරගෙන ටැංකියක් විවෘත කළා නම් ඒ කටයුත්ත කරන්න දෙන්න බෑ. ඒතකොට ඇත්තටම පොලිස් නිලධාරීන්ටත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා තියෙන්නේ. පොලිසිය අත්‍යවශ්‍ය කටයුත්තක්. මේකට අත්‍යවශ්‍ය සේවා කියන සෙට් කීපයක් නම් කරලා තියෙනවා. මේ අත්‍යවශ්‍ය සේවා කියන සෙට් වල වෙනකොට පොලිස් නිලධාරීන් කවුරුත් බයික් වෙනම ගෙනල්ලා ගහගෙන යනවා. ඔවුන්ගේ පෞද්ගලික බයික් එක. පොලිස් කාර්යාලයක් වෙනම තියෙනවා. පොලිස් කාර්යාලයට ගහන්න නැතුව මෙතෙන් දෙලවෙන. එතන තමයි දැන් ජනතාව පොඩක් ප්‍රෝග්‍රෑම් විදිහට හැසිරෙන්නේ. දැන් ජනතාව පොලිමේ ඉන්නවා. නෑ අපි ඒකේ නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා පොලිසියට වුණත් යුද හමුදාවට වුණත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට වුණත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකට වුණත් ලබා දෙන ප්‍රමාණය. ඒක නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳව අපි පොලිස් පොත්තුමාවත් දැනුවත් කරනවා. විශේෂයෙන්ම පොලිසියට කොළඹ විතරයි ඔබ ඔය කියන විදියට නාරාහෙම්පිට ඔවුන්ගේ නිල රථවලට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ඒක දැනුවත් කරන්න. පොලිසියේ නිලධාරීන් ගාලා පෞද්ගලික වාහනවලින් ගන්නවා. පත්‍ර මුලේ ගන්නවා. එතකොට දැන් ඒ උන්ගේ පෞද්ගලික වෛද්‍ය මම දැක්ක පොලිසිය විතරක් නෙවෙයි පොලිසිය විතරක් නෙවෙයි දැන් හුඟක් බොහෝ දෙනෙක් අත්‍යවශ්‍ය සේවා හැටියට පිළිල්ලීම් කරනවා. දැන් මට මීට පැයකට ඉස්සෙල්ලා ඉල්ලීම ඉදිරිපත් උනේ කොළඹ මහරෝහලේ. කොළඹ මහරෝහලේ වෛද්‍යවරු විශේෂයෙන්ම මේ අපේ මේ ශල්‍ය කර්ම කරන වෛද්‍යවරු නොමැති වුණොත් එහෙම ඔවුන්ට පැමිණීමට නොහැකි වුණොත් එහෙම අපි මේ කොළඹ ජාතික රෝහලේ තියෙන යම් දේවල් අඩපණ වෙන්න ඉඩ තියෙනවා කියන එක මට දැනුවත් කරලා තියෙනවා. නමුත් කොළඹ ජාතික රෝහලට කියන එකට වෙනම තැනක් නැහැ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න. ඒතර සමහර පිරෝම්හල් වලින් ඒ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරු විවිධ අවස්ථාවලදී අවශ්‍යතාවයේ අනුව ඉන්ධන ලබාගෙන තිබුණා. දැන් මම ඇත්තටම යෝජනා කරා ජයවර්ධනපුර රෝහලට එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනමම ස්ථානයක් අර කන්සියුමර් පොයින්ට් එකක් ඔවුන්ට හදාගන්න පුළුවන් නම් ඒකට අපි වෙනම දෙන්න කටයුතු කරනවා කියලා. ඒක හදාගන්නත් කෙටි කාලයක් යනවා. නමුත් ඒ වගේ ඉල්ලීම් වෙනකට සමහරලාවට ඒ පිරෝම්හල් වල අයිතිකරුවන් විසින්ම ඒ තීරණය අරගෙන සමහරලාට අවස්ථා ලබා දීලා තියෙනවා. නමුත් මම දන්නවා හැම සේවයක්ම ගත්තම අත්‍යවශ්‍යයි. දැන් කාටවත් කියන්න බෑ මේක විතරක් මෙයාට වැඩිය සේවය අත්‍යවශ්‍යයි කියලා කියන්න පුළුවන් සේවයක් නෙවෙයි. දැන් මම දන්නවා වෛද්‍යවරු අත්‍යවශ්‍යයි සේවයට. ඒ වගේම ආරක්ෂක අංශ පිරිස අත්‍යවශ්‍ය මේ කටයුතු කරනවා. දැන් මාධ්‍ය ඔබටත් වගකීමක් තියෙනවා කරන්න. ඒකත් අත්‍යවශ්‍ය සේවයක්. හැබැයි මේ වගේ අපි වෙන් කරන්න ගියොත් එහෙම පිරෝම්හල් වල වෙන් වශයෙන් මම හිතන්නේ අපිට එහෙම ඉතුරු කරන්න කොටසක් නැති වෙයි. ඒ නිසා ඒක අමාරුයි. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ජුලි මාසේ පළවෙනි සතියේ ඉඳලා අපි අත්හදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක්. ඒ කියන්නේ ඕනෑම පාරිභෝගිකයෙක්ට නිශ්චිත ඉන්ධන ලීටර ප්‍රමාණයක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබා දෙන ක්‍රමවේදයක් හදන්න. ඒකෙදි මම දැක්කා වැරදියට අර්ථකථනය කළ තිබුණා එක ෂෙඩ් එකක් ලියාපදිංචි කරාම කොහොමද අපි වෙන පිටර තැනකට ගියොත් එහෙම ගහන්නේ කොහොමද කියලා. එහෙම එකක් නෙවෙයි. අපි බලන්න උත්සාහ කරන්නේ Tamanට තියෙන ළඟම ආසන්න පිරෝම්හල ලියාපදිංචි වෙනවා වගේම Tamanට සතියක් තුල ලබා දෙන ලීටර ප්‍රමාණය. උදාහරණයක් කියනවා ලීටර 100ක් දෙනවා නම් ඒ කියන්නේ ලීටර 100න් ලීටර 60ක්වත් අර Taman ලියාපදිංචන පිරෝම්හලෙන් ගන්න පුළුවන් විදියට. අනිවාර්යයෙන්ම මේක ගන්න පුළුවන් විදියට. ඉතුරු ලීටර 40 වෙනත් ඕනම පිරෝම්හලකින් රටේ තියෙන ගන්න පුළුවන් වෙන විදියට. ඒක අර එතකට අපි දන්නවා අඩුම තරමේ මේ පුද්ගලයාට අපි ලීටර 100ක් මම කියන්නේ ලීටර 100ක් කියන සීමාව කියලා විවිධ ක්ෂේත්‍ර වලට වෙනස් වෙයි. ඒකෙදි අපිට ත්‍රිරෝතත එක්කෙනාට වෙනස් වෙයි.
සමහරවිට බස් රථයට වෙනස් වෙයි. අපි හිතමු වෛද්‍යවරුන්ට වෙනස් වෙයි. එහෙම විවිධ ක්ෂේත්‍ර වලට කඩලා අපිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒක දැනටත් මේ පිළිබඳව සාකච්ඡා යනවා. තාම මේ ක්‍රමවේදය අපි හදලා නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ ක්‍රමවේදය විවිධ ක්‍රමවේද ගැන සාකච්ඡා කරනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ පළවෙනි සතියේ ඉඳලා මේ ඒක වැරදි අවබෝධයක් ගන්න යන්න එපා. දැම්ම ලියාපදිංචි වෙන්න යන්න එපා. පිරුම් හල්වල. එහෙම තාම ක්‍රමවේදයක් කළා නැහැ. මම දැක පහුගිය සතියේ මම ඒක කිව්වම සමහරු ගිහලා ලියාපදිංචි වෙන්න උත්සාහ කළා තිබා පිරුම් හල්වල. එහෙම එකක් නෙවෙයි. අපි පොඩි වෙනම කාඩ් එකක් ලබා දෙන ක්‍රමයක් අපි කතා කරගෙන යනවා මේ දවස්වල. ඒ නිසා අපි සති දෙක තුනක් යයි මේක හදලා දෙන්න. හැමතුවා දැන් ජාතික රෝහලයි ජාතික හොස්පිටල් එකේ ඉඳන් මේ වෛද්‍යවරු පිට බලද්දලා පොඩි පොඩි හොස්පිටල් වල දෙන්න විදියක් නැති ඉන්නෝ තෙල් ගහගෙන ඉඳන් සාපක් උලක් මේ විශේෂයෙන් වෛද්‍යවරු ඕන්න මොකක්hari ක්‍රමවේදයක් තියෙද එහෙම සවසල නම ඒක තමයි කිව්වේ එහෙම ක්‍රමවේදයක් අපිට හදන්න ගියොත් විවිධ ක්ෂේත්‍ර වලට කියලා ඒක නවතින්නේ කොහෙන්ද කියන එක. ඒ කියන්නේ සියලු දෙනා එකඟ නම් වෛද්‍යවරුන්ට විතරක් ඒක දෙන්න කියලා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම දැන් කතා කරලා ඉල්ලනවා නීතිපති දෙපාර්තමේන්තුවේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ උසාවිවල විනිශ්චයකරුවන්ගෙන්. එතන පොලිසියෙන් ඉල්ලීම් කරනවා විනිශ්චයකරුවන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නීතිමය කටයුතු වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ටත් ලබා ගැනීමට නොහැකියලා තියෙනවා කියලා. එතන සුසිල් ප්‍රේමජයන්ත ඇමතුමා ඉල්ලීමක් කරා විභාග ප්‍රශ්න පත්‍ර ඇගීමට ලක් කරන පුද්ගලයන් වෙනුවෙන් වෙනම තැනක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ වගේ විවිධ ඉල්ලීම් එනවා. ඔබේ මාධ්‍ය ආයතන වලිනුත් එනවා විවිධ අවස්ථාවල මේ මාධ්‍ය වේදීන්ට එකක් දෙන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එන දවසේ අහනවා මාත් එක්ක අමනාප වෙලත් ඉන්නෝ එහෙම තනක්වත් දෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා ඒ වගේ දැන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විවිධ අමාත්‍යංශවල සේවය කරන කාර්ය මණ්ඩල. නිසා මේ දිනපතා ක්‍රියාත්මක වැඩි ඕනේ අපේ කනිත්තෙල් සංස්ථාවේ මේ අමාත්‍යංශ දින විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරුත් මට අද එවල තිබුණා යුගදනවි බලාගාරයේ ඉංජිනේරුවරු එවල තිබුණා. ඒ ඉංජිනේරුවන්ට පවා මේ මෙගාවට් 300ක අලුත් වැඩපිළිවෙලක් යනවා. ඔවුන්ට පවා ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමයක් හදලා දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි විකල්ප ක්‍රමයක් සියලු දෙනාට හදලා දෙනව වෙනුවට සියලු දෙනාට අර අනිවාර්යයෙන්ම ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලබා දීමේ ක්‍රමවේදය තමයි අපි කළ යුත්තේ. මේකේ මම කියන්නේ තාමත්ම සුළු පිරිසක් තමයි මේක අවභාවිතා කරන්නේ. සමහරු ඇත්තෙන්ම Tamanට අවශ්‍ය ටික විතරයි ඉන්ධන ටික ගන්න යන්නේ. හැබැයි සමහරවිට මාධ්‍යෙන් ඔබ දකින්න මේ පොලිමේ ඉඳගෙනම තෙල් ටික ඉවත් කරන ඒවා. හැබැයි ඒවා නෙවෙයි මාධ්‍ය තුලින් පෙන්නලා දීලා නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයටපත් වෙන්නේ. ඒක තමයි කනගාටුදායක තරණ. මේ සමහර ත්‍රිරෝද රථ මම දකිනවා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දැනට තියෙන ත්‍රිරෝද රථ වලින් අඩුම තරමේ 25ක් 30ක් මේක එකතු කිරීමේ කටයුත්තම නිල ඉන්නවා ජාවාරමක් හැටියට. ඒක ගිහිල්ලා අලෙවි කරනවා. මේ පොලිමේම ඉන්නේද්දි තෙල් ටික ඉවත් කරලා බොහෝ තැන්වල එක කියලා තියෙනවා. ඒ වගේම සමහර පිරෝමල් වල මම කියන්නේ සමහර පිරෝමල් වල මම කියන්නේ හිමිකරුවන් කියලා මේ පොම්ප කරුවන් දැන් පොඩි ව්‍යාපාරයක් කරනවා. සමහරවිට කතා කරලා කියන ඔන්න දැන් අද දැන් තෙල් තියෙනවා එන්න මෙන්න මේ account එකට සල්ලි ටිකක් දාන්න ලීටරේ ගාන විතරක් නෙමෙයි තව ගානක් ඊළඟට ධම්ම ගන්නවා. එහෙම විවිධ තැන් වලින් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ අසාමාන්‍ය තත්වයක් තුල ඇතිලා තියෙන කාරණා මේ හැම එකක්ම අපිට පාලනය කරන්න පුළුවන් ඒවා නෙවෙයි. නමුත් මම හිතනවා මාධ්‍යෙන් ඔබ මේ පිළිබඳව දැනුවත් කරොත් විශේෂයෙන්ම ගිහිල්ලා එක ලෝඩ් එකක් එනකට වාහන 200කට වැඩිය තියෙනවා නම් මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව ගහන්න පුළුවන් කියන එක. මේ ෂෙඩ් එකට අද ලැබෙන්නේ මෙච්චරයි. ඒ කියන ක්‍රමයට යන්න දැන් සමහරව යෝජනා කළා ඔබේ මාධ්‍ය මිතුරන්ම යෝජනා කරලා තිබුණා මේ ඔත්තේ ඉරට්ටේ ඇයි වෙන් කළා දෙන්න බැරි කියලා. මෙහෙම දවස් වෙන් කළා දෙන්න කියලා. නමුත් මම දන්නවා ඒක වෙන් කළා දුන්නොත් ඊළඟ දවසේ වැඩියෙන් බැනුම් ගහන්නෙත් මම තමයි. ඒ නිසා මෙවැනි යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි බලනවා වඩාත්ම ප්‍රායෝගික යෝජනා මොකක්ද කියන. නමුත් අපේ අංක 1 තියෙන්නේ අවශ්‍ය ඉන්ධන සැපයුම ලබා ගන්න. මොකද අපි මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඉන්ධන සැපයුම ලබා ගන්න බැරි නම්. මේ ඉන්ධන සැපයුමට අපිට තියෙන ලොකුම බාධාව තමයි පහුගිය කාලේ තිබුණු ඉන්ධන සැපයුම් කරුවන්ට අපි බිල් ගෙවලා නැහැ. දීර්ඝ කාලින සැපයුම් කරුවන් එක්ක එකකතාවයන් වලට ගිහිල්ලත් නැහැ. ඒක ගිය අවුරුද්දේ කරා නම් සැපයුම් කරුවන් එක්ක දීර්ඝ කාලිනව ගිහිල්ලා යම් කිසි එකඟතාවයක් ආවනම් අපේ තියෙන අතේ තියෙන මුදල් වියදම් කළා බිලියන ඩොලර් බිලියන 1.6ක් අතේ තියෙන මුදල් වියදම් කළා අපි අරන් තියනවා මෙහෙම නෞකාරන් තියනවා. ඒ නිසා මේවයින් තමයි අපි යම් මේ අපහසුතාවයන් පත් වෙලා තියෙන්නේ. හැමතුවා දැන් වෛද්‍යවරු කිව්වේ දැන් හැමෝම නෙමෙයි වෛද්‍යවරු තමයි ජීවිත බේරගන්නේ. සාමාන්‍යයෙන් ලොකු සයිබර් විශේෂයෙන් වෛද්‍යවරු උන්ට විතරක් දෙන්න බැරි නේම. අලුත් ක්‍රමයක් හදන්න බැරි. දැන් අපිට යම් කිසි ක්‍රමවේදයක් හදනවා නම් ඒ හදලා දෙන්න එක නොහැකි කමක් නෙවෙයි. හැබැයි ඔබම දැක්කා මීට සති 3කට ඉස්සෙල්ලා අපි යෝජනා කරා
සාමාන්‍ය පෙළ විභාගය සඳහා කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට ගුරුවරුන්ට මෙන්න මේ දවසේ තෙල් ටික ගහගන්න ඉඩ සලසලා දුන්නා කියලා. අපි එහෙම සලසලා දුන්නම සමහර පිරෝම්හල් වල හිටපු ජනතාව ඔවුන්ට ගහගන්න ඉඩ දුන්නේ නැහැ. සමහරු ඒක අවභාවිතා කරලා මමත් මේ ප්‍රශ්න මේ සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු කරනවා කියලා වෙන වාහන ගෙනල්ලා ගහගත්ත කට්ටියත් හිටියා. ඒක නිසා ඔබතුමන්ලා හොඳ යෝජනාවක් දෙනවා නම් මෙන්න මේක තමයි කළ හැක්කේ කියලා. මොකද මම හිතන්නේ පොලිසියට යුද හමුදාවට මේ කටයුත්ත මේ ආකාරයට පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් මම හිතනවා සමහරවිට වැරදි අවබෝධයන්. දැන් අද තෙල් ඉවරයි හෙට තෙල් ඉවරයි කියන පණිවිඩ වැරදි ලෙස. දැන් අපි ඉන්දියානු ණය ක්‍රමයේ යටතේ අවසාන නෞකාව ලැබෙනවා කියලා අග්‍රාමාත්‍යතුමා කිව්වම ඒ කොටස අරගෙන ඒකේ අර ඉන්දියානු ණය ක්‍රමයේ කියන එක ලයින් කරලා සමාජ මාධ්‍ය ගහනවා අවසාන නැව ලැබෙන්නේ කියලා. ඉතින් එහෙම ගියාම මේ ප්‍රශ්නේ ඇති වෙනවා. ඒ නිසා අපි ප්‍රමාණවත් තොග ලබා දෙන්න කටයුතු කරනවා. ඒකෙදි මට කියන්න පුළුවන් වෙන්නේ අකණ්ඩව නවතින්න නැතුව. දැන් හැබැයි දැන් අර බොරතෙල් එක එනකට අපි දැන් දවස් දෙක තුනක් අදින්න වෙනවා. සමහරවිට අපි දන්නේ නැහැ පිරිපහදුවේ මට කියලා තියෙන්නේ 26 27 28 විතර වෙනකට අපේ තියෙන බොරතෙල් දැන් තියෙන ප්‍රමාණය ඉවර වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් ඇයිද දන්නේ අර තියෙන පරතරය පියව ගන්න. මොකද මේ අපි අලුත් සමාගම් එක්ක දැන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. නිසා එවැනි අවදානම් ඇති වෙන තත්වයන් තියෙයි. එහෙම හදිස්සි තත්වයකදී අපි කළමනාකරණය කරගන්න වෙනත් විකල්ප කරනවා. දැන් අපි එක උදාහරණයක් කර්මාන්ත ශාලාවෙදී. කර්මාන්ත ශාලා තියෙනවා 2000ක් විතර ලියාපදිංචිලා කණිතෙල් සංස්ථාවේ මුදලුත් ගෙවලා තියෙනවා. ඔවුන්ගේ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය ඩීසල් දැවිතෙල් ලබා ගන්න. හැබැයි අපිට දෙන්න බෑ. හෝටල් වලට ඉල්ලනවා. දැන් හරෙන් ප්‍රාම් දෙමොත් තමයි කිව්වා දිගින් දිගටම පැය 24ක් විදුලිය තියාගෙන යන්න. දැන් ඕස්ට්‍රේලියානු සංචාරින්ද ඕස්ට්‍රේලියානු සංචාරකයොත් ඇවිල්ලා ඉන්නවා. ගාල්ලේ අනිවාර්යයෙන්ම අපි දෙන්න වෙනවා මේ හෝටල් වලට අවශ්‍ය ජෙනරේටර් වලට. හැබැයි ජෙනරේටර් වලට දෙන්න අපි තෙල් ටික ගියාම ඒක මාධ්‍යෙන් වෙන විදියකින් පෙන්නුවොත් එහෙම ඒක ආයෙ අපි අපහසුතාවයටපත් වෙනවා. ඒ නිසා මේ හෝටල් වල තියෙනවා කන්සියුමර් පොයින්ට්ස් කියලා. සමහර කර්මාන්ත ශාලාවල තියෙනවා කන්සියුමර් පොයින්ට්ස් කියලා. දැන් අපි ඒවා විවෘත කරලා තියෙනවා අර පෞද්ගලික බංක සප්ලයර්ස් ලකින්. ඔවුන්ගෙන් අවශ්‍ය තෙල් ටික අරගෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කියලා. ඒ නිසා මේක අමාරුයි එහෙම වෙන් කරන්න සෙක්ටර්ස් කියලා. හැබැයි අපි අනිවාර්යයෙන්ම කියලා තියෙනවා ගිලන් රත සඳහා දෙන්න කියලා. මම හිතනවා යම් ක්‍රමවේදයක් අපි හදලා දිය යුතුයි කියලාත් වෛද්‍යවරුන්ට විශේෂම ශල්‍ය වෛද්‍යවරුන්ට සහ මේ අත්‍යවශ්‍යම කියලා ඒක හරි අමාරුයි අත්‍යවශ්‍යම කියලා කොහොමද වෙන් කරන්න කියන එක. මොකද ඒකේ සේවක මණ්ඩලයකුත් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයේ නැතුව වෛද්‍යවරයාට විතරක් ගිහිල්ලා වැඩ කරන්නත් බෑ. එතකොට දැන් උසාවියේ අපි විනිසුරුතුමාට ගැහුවට වඩා නැහැ නීතිඥයටත් ගහන්නේ නැතුව. එතන විනිසුරුතුමාට දෙනවා නම් නීතිඥවරයාටත් මොකක් හරි ලැබෙන ක්‍රමයක් වෙන්න ඕන. ඒකින්ද මේක හරි අමාරුයි සංකීර්ණ වැඩක්. හැබැයි අපි උත්සාහ කරනවා මොකක් හරි ක්‍රමවේදයක් හදලා දෙන්න අර Tamanට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න ක්‍රමවේදය. එතකොට මේ අලුත් සැපයුම් කරවන්න ඉන්නේ අර රුපියල් වලින් වෙන ක්‍රමවේදයක එකතාවයක් තියෙනවා. මොකක්ද උන්ටත් ඒක වලින් අපි කියවන්නේ මොකක්ද එකතාවය? සමහර පුද්ගලයෝ රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා එකඟතාවයන් පළ කරලා තියෙනවා. සමහරු රුපියල් මාස 3ක පමණ කාලෙකින් ඒ කියන්නේ අපේ රුපියල් වලින් එකතු කරලා ගෙවීම් කටයුතු කරලා මාස 3කට පස්සේ ඒ කියන්නේ දින 90කට පස්සේ මහ බැංකුවේ ලැබෙන ලිඛිත වගකීම ඒ රුපියල් ඩොලර් වලට පරිවර්තනය කිරීමේ ඒ ලබා දීලා තියෙන සහතිකය මත ගිවිසුම් ගත වෙච්ච පිරිස් ඉන්නවා. නිසා අපි මේ හැම ගිවිසුමකටම යන්නේ දැන් සැපයුම් කරුවෙක් හිටියට වැඩක් නැහැ මට ඇවිල්ලා හෙට දෙන්න පුළුවන් කියලා කිව්වත් මහ බැංකුවේ එක ගෙවන්න පුළුවන් ක්‍රමවේදයකුත් තියෙන්න බෑ. ඒ නිසා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය අපිට ලබා දීලා තියෙන මෙන්න මේක තමයි නිශ්චිත ක්‍රමවේදය. මෙන්න මේ ක්‍රමයේ ඔස්සේ ගියොත් අපිට පුළුවන් කියන එක මත එකඟ වෙච්ච පාර්ශවවලට අපි කියලා තිනවා. මම දැක්ක සමහරව කියලා තිනවා අපි ඩොලර් වලින් විතරයි මේ ගනුදෙනු කරන්න කියලා. නෑ අපි ඩොලර් වලින් අකමැතිම ගනුදෙනු කරන්න ඩොලර් වලින්. ගනුදෙනු කරන්න රුපියල් වලින් තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපේ රටට ගැලපෙන එක. නමුත් අපිට වෙනත් රටවල් වල විදේශ විනිමයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ ඒ රටවල් වල යම් සංචිතයක් අපිට අර තියලා තිබුණොත් විතරයි. මොකද අපි සයිබීරියන් ප්‍රෝග්‍රෑම් මීට කලින් ගෙනාවා. දැන් ඒ සමාගමත් එක්ක අපි දිගටම ගනුදෙනු කරනවා. ඒක අපිට දිගට මේ උණුවා කියපු සමාගම මේ සැලසුම් කරුවන්ට ඒකත් අයිති වෙනවත් මොකක්ද දන්නේ. ඔය ඒ සමාගමත් ඉන්නවා. නමුත් ඒ සමාගම් වල දැන් ඒ සමාගම පහුගිය එකට ඉදිරිපත් වුණේ ටෙන්ඩර් එකකින්. දැන් ගිය සැරේ අපි ක්‍රූඩ් ඔයිල් එක ගෙනාවේ මේ සැපයුම් කරුවන් තෝරලා වෙනත් අධ්‍යයනයක් කළා නෙවෙයි. ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙලා හිටිය එක්කෙනයි ඒ පුද්ගලයාට තමයි ටෙන්ඩර් එක දුන්නේ. ඒ අනුව තමයි අපි ඒ සමාගමට දුන්නේ. එතකොට ඒ සමාගම මෙවර අපිට ඉදිරිපත් කළා තිබුණේ වෙනත් වර්ගයේ
බොරතෙල් විශේෂයක්. හැබැයි එන දින පිළිබඳව නිශ්චිත දිනයක් හෝ ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව අපිට ලබා දීලා තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ට තාමත් අපි ලබා දීලා නැහැ බොරතෙල් සඳහා දෙවනි ඇනවුම සඳහා. ඒතර ඔවුන් ලබා දීලා තිබුණොත් එහෙම මෙන්න මේ ක්‍රමවේදය යටතේ තමයි අපි ගෙවන්නේ සහ මේක තමයි නිශ්චිත දිනේ කියලා. එතකොට අපිට ඇනවුම දෙන්න පුළුවන්. ඒ රුසියානු සමාගමක්ද? නෑ මැද පෙරදිග සමාගමක්. එතකොට දැන් ඔබතුමාලා මේ දැන් මේ වේදී අර රුසියාවෙන් ඉඳ ලබාගේ පොරතල් ලබා ගැනීමට දැන් බොහෝ විවේචනත් දෙන්න වුණා මේ ගැන. කියන්නේ මේක මේ ගවර්න්මන්ට් සාකච්ඡා කරන්න ඕන එකක්. නමුත් මේ සමාගම් සමග සාකච්ඡා කරන්නේ ඇයි කියලා. ඇත්තටම මොකද්ද මේකත් අපි ඔය කියන්නේ ඉන්දියාව විශාල රටක් බව ඇත්ත. හැබැයි ඉන්දියාව ලබාගත් ක්‍රමවේදයට රජයක් විදිහට අපිට ලබා ගන්න බැරිද? මොකද්ද ඇත්තටම? ඔව් ඉන්දියාව මේ ක්‍රමයට ගිහිල්ලා තිබුණේ මාස 8කට ඉස්සෙල්ලා. ඇත්තටම මට පෙර හිටපු ඇමතිවරයාත් මාස 8කට ඉස්සෙල්ලා මේ ක්‍රමයට ගියා නම් හොඳයි. එහෙනම් මේ ප්‍රශ්න අපිට ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට මේ තියෙන ප්‍රශ්න වලින් වැඩි කොටසක් තියෙන්නේ මීට පෙර මේ සැපයුම් කරුවන් එක්ක සාකච්ඡා කළා givisumගත වීම කරපු නැති නිසා. ඒ වගේ මේ සැපයුම් කරුවන්ට හිමි විය යුතු මුදල් ලබා දීමට අපි කටයුතු කරපු නැති නිසා. ඒ නිසා ටිකක් අමාරුයි. දැන් මේ සමහර සැපයුම් කරුවන් එක්ක කොන්දේසි එකඟ වෙලා මේ සමහර අවස්ථා තියෙනවා සියලු දේ එකඟ වෙලා අපි givisumගත වුණාට පස්සේ ආයේ ඒ සැපයුම් කරුවන් ඇවිල්ලා කියනවා නෑ මේ කොන්දේසි නෙමෙයි තව කොන්දේසියක් කියලා. එහෙම අපි කොන්දේසි දෙසරේ තුන්සරේ වෙනස් කරනකට මේ අලුත් සැපයුම් කරුවන් එනකොට ඒ හැම එකක්ම යන්න ඕන අර කැබිනට් අනුකාරක කමිටුවට නිලධාරීන් අනුමැතිය ගන්න. ඒ අනුමැතිය ගත්තට පස්සේ ඒක කැබිනට් මණ්ඩලයට යන්න ඕන. මේ රටේ තියෙන නීති පද්ධතිය ඇතුලේ. මම කැමතියි මේක පෞද්ගලික සමාගමක් වගේ තිබුණා නම් මේ ඉක්මනටම කටයුතු කළා ප්‍රසම්පාදන ක්‍රමය නැතුව වෙනත් විදිහට කටයුතු කරන්න. දැන් මම ඉල්ලීම් කරන්න බෑ මට මොකද අපේ නිලධාරීන් වුණත් මට දිගින් දිගටම කියන්නේ මේ නීති රාමුව ඇතුලේ මේ තියෙන ක්‍රමය ඇතුලේ තමයි කරන්න ඕනේ. නැත්නම් ඊට පස්සේ කෝප් කමිටුවට වෙන්න පුළුවන්, ඊට වඩා වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වෙන අනිකාරක කමිටුව වෙන්න පුළුවන්. ඒ උත්තර ලබා දෙන්න වෙන්නේ ඒ නිලධාරීන්ට. නිසා ඒ නිලධාරිනුත් යම්කිසි ආකාරයක බියවීමකට පත් වෙලා තිබෙනවා තීන්දුව තීරණ ගන්න සමහරලාට තියෙන නීති ඇතුලේ. මේ පහුගිය කාලේ තිබෙන අත්දැකීම් නිසා. ඒ නිසා හුඟක් කෙනෙක් කියන්නේ FCID එකට අපිට යන්න වෙනවා. අපිට මේ කමිටු වලට ගිහලා අපිට උත්තර දෙන්න වෙනවා. නමුත් සමහරලාවට අර සැපයුම් කරුවන් ඉල්ලන කොන්දේසිම අපිට සපුර ගන්න බැරිලා තිනවා. ඒ නිසා අපි කොයි වෙලාවකවත් රජය අතර සාකච්ඡා කිරීම අවසන් කළා නැහැ. දැනටත් අපි රුසියානු රජයත් එක්ක නීත්‍ය අනුකූලව ඒ පාර්ශ්වලින් කරනවා. මොකද ඒක අපිට කරන්න තියෙන වෙන පාර්ශ්ව තියෙනවා කතා කළ යුතු. එතකොට ඒකට විදේශ කටයුතු අමාත්‍යාංශය අපේ ඉන්න තානාපතිතුමිය මෙහි ඉන්න තානාපතිතුමා ඒ ආකාරයෙන් අපි කටයුතු කරනවා. සමාගම් සමග ඇවිල්ලා තියෙන ඒවත් එක්කත් කතා කරනවා. ඒ නිසා සමාගම් එක්කත් කතා කරනවා. අපි රජයන් එකක් කතා කරනවා. දැන් අපි ගිහිල්ලා පහුගිය සතියේ ඩුබායි රාජ්‍යයේ. එතකොට එක්සත් එමීර් රාජ්‍යයේ තානාපතිතුමත් එක්ක හමුුණා. මෙතන එහා පැත්තේ ඉන්නේ වැඩි දුරක නෙවෙයි ඉන්නේ. එතුමත් එක්ක කතා කරලා අපි කිව්වා පුළුවන් නම් අපිට උදව් කරන්න කියලා. ඒතර එතුමා කිව්වේ එහෙ රාජ්‍යයට අයත් සමාගම් නැහැ කියන එක. ඒ සමාගම් වල රාජ්‍යයට තියෙන ඉතාමත්ම සුළු කොටසක්. හැබැයි පෞද්ගලික සමාගම් වලට තමයි මේක අයිතිය තියෙන්නේ. ඒතරේ පෞද්ගලික සමාගම් එක තමයි අපි සාකච්ඡා කළ යුත්තේ කියන එක. ඒතර හැබැයි ඔහු කිව්වා අබුඩාබි ඩෙවලොප්මන්ට් ෆන්ඩ් කියන එක. අබුඩාබි සංවර්ධන අරමුදල. ඒ කියන එකෙන් යම් උදව්වක් කරන්න ඉල්ලීමකට අනුව බලන්නම් කියලා ඒ ඉල්ලීම ජනාධිපතිතුමාත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැන් කටාර් රාජ්‍යයේ තානාපතිතුමා පසුගිය දවසේ ජනාධිපතිතුමා හම්බෙලා කිව්වා අපිට එහෙ එන්න කියලා ඒ සමාගම් එක්ක සාකච්ඡාවක් දාලා දෙන්නම් කියලා. ඒ නිසා අපි ඒ දිනවක් වවුන් ලැබෙනකන් ඉන්නවා. රුසියානු තානාපතිතුමාත් අද කිව්වේ එතුමා පෞද්ගලිකව මැදිහත් වෙලා නැවත බලන්නම් ඒවටයි පිළිතුරු නැත්තේ කියන එක. එතුමා ඒක සංවිධානය කළොත් තිබොත් අපිත් ඒකට යනවා ඒක කටයුතු කරන්න. හැබැයි අපේ රටේ පරණි අත්දැකීම් නිසා දැන් ඩුබායි වලට අපි මේ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ තානාපතිතුමත් එක්ක හමු වෙන්න ගියාම එතුමා කලින්ම කිව්වේ ඒ රටවල් වල සමාගම් අපේ රටේ ගනුදෙනු කිරීම පිළිබඳව විශ්වාසය අඩු වෙලා තියෙනවා. ඔවුන්ට සිද්ධ වෙන අත්දැකීම් එක්ක. එමිරේට්ස් සිද්ධිය නිසා යම් සිදුවෙච්ච යම් ක්‍රියාදාමයක් නිසා ඔවුන් යම් කිසි ආකාරයක ගනුදෙනු කිරීමට මැලිකමක් දක්වනවා කියන එක. ඒ වගේම එතිසලාත් වැනි සමාගම් මෙහි ඇවිල්ලා ආයෝජනය කරලා ඔවුන්ට සිදුවෙච්ච යම් හිරිහැරයන් නිසා එවැනි සමාගම් වල ප්‍රධානීන් ගිහිල්ලා එහෙම ඒවා ඒ රට තුල කිව්වට පස්සේ ඒ සමාගම් අපිත් එක්ක කටයුතු කරන්න කොයිතරම් දුරට කටයුතු කරයිද කියන එක පිළිබඳව උන්ටත් යම් ප්‍රශ්න තියෙනවා කියන එක කිව්ව නිසා ඒ විශ්වාසය ගොඩනගාගත යුතුයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදලේ සහයෝගය එනවා කියන එක අපිට විශාල හයියක් වෙයි. නමුත් ඔබ දන්නවා ජාත්‍යන්තර අරමුදල උනත් දැන් බොහෝ දෙනෙක් කිව්වේ ඒක එකම විකල්පය වෙන්නේ නැහැ. අපිට තව
යන්න වෙනවා විවිධ රාජ්‍යයන් එක්ක. ඒ නිසා අපි හැම රාජ්‍යයක් එක්කම කතා කරනවා. ඇමරිකානු තානාපතිතුමිය මෙහෙට අවිලා අපිත් එක්ක සාකච්ඡා කරා. එතුමියත් කිව්වා එතුමියත් මැදිහත් වෙන්නම් සෞදි අරාබියෙන් ඒ අවශ්‍ය මැදිහත් වීමක් කරන්න කියලා. නමුත් අපි තියෙන තත්ත්වයක් එක්ක බොහෝ අමාරුයි මේ සමාගම් එක දීර්ඝ කාලීනව මේ කෙටි කාලීනව යම් දේවල් අපිට අවශ්‍ය ආකාරයට කරගන්න. නෑ මං හිතන්නේ අගමැතිතුමයි මමයි දෙන්නම එකම දේ කිව්වේ. ඔබතුමන්ලා දෙන්නගේ වචන ටික වෙන විදිහට අර්ථ නිරූපණය කරගත්තොත් තමයි ඔබතුමන්ලා ඉන්නේ. මම කිව්වෙත් අගමැතිතුමා කිව්වෙත් අපිට තාමත්ම අපහසුයෙන් තමයි මේ ඉන්ධන සැපයා ගැනීමේ කියන කටයුත්ත කරන්න තියෙන්නේ. ඒ නිසා ඔබතුමන්ලා මේ වචන වෙනස් කරන්න යන්න එපා. අගමැතිතුමත් මමත් කියන්නේ මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ඉන්ධන ලබා ගැනීමේ කියන කටයුත්තට අපිට ඩොලර් මිලියන 550ක් අවශ්‍යයි. හැබැයි ඔබතුමන්ලා මාධ්‍යෙන් වාර්තා කරා මීට මාසයකට ඉස්සෙල්ලා මැයි මාසේ අපිට ශ්‍රමිකයන්ගෙන් ලැබුණේ ඩොලර් මිලියන 313යි. එතකොට අපනයන වලින් ලැබෙන ආදායම් අපිට ආයෝජන ලැබෙන්නේ නැහැ. එතකොට මේ වියදම් කළමනාකරණය කරාම ඩොලර් මිලියන 550ක් අපිට අවශ්‍යයි මාසෙකට. එතකොට මේ ඉදිරි මාස 6 සඳහා දෙසැම්බර් වෙනකන් අපිට රුපියල් ඩොලර් බිලියන 3.6ක් අවශ්‍යයි. ඒ 3.6 පියවා ගැනීම සඳහා දැනට තියෙන තත්ත්වය අනුව අපිට ඩොලර් මිලියන 100ක් විතර තමයි එක මාසයක ඉන්ධන ආනයනය සඳහා මහ බැංකුව මැදිහත් වෙලා අපිට ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපිට තව පරතරයක් තියෙනවා ඩොලර් මිලියන 400ක. ඒක තමයි අපි අමාරුවෙන් givisumගත වෙලා විවිධ පාර්ශ්වات එක්ක සාකච්ඡා කරලා මේක මේ අමාත්‍යංශයේ සෙනසුරාදා ඉරිදා පොය දවසේ නිවාඩු දවසේ හැම නිලධාරියෙක්ම ඇවිල්ලා උදේ ඉඳලා හවස වෙනකම් මේක කටයුතු කරනවා. ඒ නිසා අමාරු කාලයක් තියෙන්නේ. හැබැයි තියෙන තෙල් ටික කළමනාකරණය කරගෙන අපිට බෙදන්න පුළුවන්. හැබැයි ඒක බෙදා ගැනීමේදී ලබා ගැනීමේදී ජනතාවගෙන් අපි ඉල්ලන්නේත් ඔබෙන් අපි ඉල්ලන්නේත් ජනතාවත් කුපිත නොවන ආකාරයට සහ ජනතාව මේක දැනුවත් කරලා මේ ක්‍රමවේදයට ඔබත් අපිට උදව් කරන්න කියන එක. එමතු අර රුපියල් වලින් ගෙවන ක්‍රමවේද කොට පැහැදිලි කර ගන්න ඕන. මේ කියන්නේ අපි ගත්තොත් සයිබීරියන් ක්‍රූඩ් ඔයිල් කියනකොට ඒ කියන්නේ කොරල් එනර්ජි කියන කම්පැනි එකකට අපි ඒ කම්පැනි එකට රුපියල් වලින් ගෙවනවද නැත්නම් අතරමැදි කරාද මේක වෙන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා? නෑ අපි අතරමැදියොන් එක ගනුදෙනු කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට එන්නේ එක්කෝ ඒ සමාගමේ මෙහි නියෝජිතයෙක් කියලා තහවුරු කරගත්ත පුද්ගලයෙක්. එහෙම නැත්නම් ඒ සමාගම ඍජුවම එනවා. එතකොට අපි ගනුදෙනු කරන්නේ ඒ අනුව. ඉතින් ඒක මම එක එක පාර්ශ්වවත් එක්ක ගනුදෙනු කරන විදිය ගැන ඔබතුමාලට සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙන්නම්. එකින් එකට අපිට කියන්න බෑ. නමුත් අපි මහා බැංකුව සහ මහා භාණ්ඩාගාරය අපිට කර හැකි කියලා අපේ රටේ නීතිමය ක්‍රියාවලිය ඇතුලේ කළ හැකි ආකාරයට තමයි දැනට මේ ගනුදෙනු සිදු වෙන්නේ. නෑ සමහර ඒවාට තියෙනවා ඩොලර් වලින් ගෙවන සමහර ඒවාට තියෙනවා රුපියල් වලින් ගෙවන. ඒ හැම එකම නෑ අපි රුපියල් වලින් තැන්පත් කරාට ඒ සහතිකයක් දෙනවා මහ බැංකුවේ අධිපතිවරයා උන්ට දින 90 මොකද උන් රුපියල් වලින් ගෙනියන්න බෑනේ වෙන රටවල් වලට. එතකොට උන් රටෙන් එළියට ගෙනියනවා නම් ඒක දින 90කින් හෝ දින 30කින් හෝ දින 60කින් ඒක පරිවර්තනය කිරීමේ කටයුත්ත කරන්නේ මහ බැංකුව. අපි ගෙවන්නේ රුපියල් වලින් තැන්පත් කරන්නේ මහ බැංකුව තමයි ඒක රුපියල් ටික ඩොලර් වලට පරිවර්තනය කරන්නේ. අපිට ඩොලර් නෑ CPC එකට අපිට ගෙවන්න. අපි ඩොලර් ගන්නෙත් මහ බැංකුවෙන් අපේ තියෙන රුපියල් ඩොලර් බවට පත් කරන්නෙත් මහ බැංකුව. මේකට පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ලංකාව අපි ගන්නේ ඩොලර් වල තමයි කියන්නේ. රුපියල් වලින් තියෙන කොහෙන් ගියා ඩොලර් වලින් තමයි ගන්නේ. තෝරාගත් සපයම් කර කවුද? හා? තෝරාගත් සපයම් කර කොහෙටද? තෝරාගත් අපි රුපියලින් ගෙවන්න නෑ එහෙම කීපයක් තියෙනවා. ඒක ඇනවුම් ලබා දීලා තියෙනවා. අපි තෝරාගත් සැපයුම් කරුවා කියලා නෙවෙයි. අපි එන ඕනම සැපයුම් කරුවෙකින් අපිට ගැළපෙනවා නම් දැනට අපි ඉදිරිපත් කළා තියෙනවා ඇනවුම් අපි ඉදිරිපත් කළා තියෙනවා සමාගම් 6කට හෝ 7කට. ඩීසල් පෙට්‍රල් වලට සහ බොරතෙල් ගුවන් යානා ඉන්ධන වලට සැපයුම් කරු 6 දිනට 7 දිනට ඇනවුම් ඉදිරිපත් කළා තියෙනවා. නෑ විදුලි බලයට මම කියුවේ පහුගිය සතියේම ඩීසල් බිඳුවක්වත් පාවිච්චි කළා නෑ. අපි ඩීසල් බලාගාර පාවිච්චි කරන්න උත්සාහ කරේ නෑ පහුගිය සතියේ. දැවිතෙල් පාවිච්චි කරා. මොකද සමහර ඩීසල් බලාගාර තියෙනවා දැවිතෙලුත් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. ඒතර අපේ පිරිපහදුවෙන් එන දැවිතෙල් අපි ලබා දුන්නා විදුලි බල මණ්ඩලයට. ඉදිරියේදී යම්කිසි ආකාරයක දැන් අපි හිතමුකෝ අපිට කිව්වොත් එහෙම නොරොච්චෝලේ වහනකට ඒ මෙගාවොට් 275ට සරිලන්න අපි මෙන්න මේ ඩීසල් බලාගාරෙත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා කිව්වොත් අපිට පාවිච්චි කරන්න වෙනවා. හැබැයි දැනට තියෙන තත්ත්වය අනුව මට කියලා තියෙන්නේ දැවිතෙල් වලින් සහ ජල විදුලියෙන් සහ පුනර්ජනීය බලශක්ති විදුලියෙන් සහ
ගල් අඟුරු අනිත් දෙකෙන් අපිට කළමනාකරණය කරගන්න පුළුවන් කියන එක. ඒක විතරක් දැන් මේ භූමි තෙල් භාවිතය ඔබතුමාට ඔබ බස් වලට ගහන ඉඳ කියලා. මේ ගෑස් නැති හින්දා නෙමෙයිද භූමි තෙල් භාවිතය වැඩි උනේ? නෑ මම හිතන්නේ ලීටර 100ක් 200ක් ගෙනියන්නේ නෑනේ මේ ගෑස් භාවිතවල හින්දා ඒක කොටසක් ගෙනියනවා. නමුත් කොටසක් පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා භූමි තෙල් ගෑස් නොමැති වීම නිසා. නමුත් බහුතරයක් ඔබ ගිහිල්ලා ඔබට මම හිතන්නේ හොඳ විමර්ශනයක් කරොත් එක එක ආයතනවල තියෙනවා එක එක මේ අපරාධ පරීක්ෂණ කොට්ටාසේ වගේ මේ විමර්ශන ප්‍රවෘත්ති ගිහලා බැලුවොත් එහෙම සමහර ෂෙඩ් වලට යන්නේවා කොහෙටද මහා පරිමාණ ව්‍යාපාරිකෝ ගෙනියන්නේ කියලා බැලුවොත් පෙනෙයි ඒක යන්නේ ඒක තමයි අපි යම් කළමනාකරණයක් ඇතුව තමයි දැන් භූමි තෙල් ලබා දීම කියන එක අර අපිට දීවර අමාත්‍යාංශෙන් දීලා තියෙනවා මෙන්න මේ පිරෝම් හල් වලට දෙන්න ඒක ඔවුන්ගේ පාලනය යටතේ දෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශෙන් අමරවීර අමුත්වා දීලා තියෙනවා මෙන්න මේ ටික දෙන්න මේක අපේ පාලනය යටතේ දෙනවා කියලා ඒ අනුව කරන්නේ. ඒකට ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් අපිට මේ මතුවලා තියෙන කෘත්‍රිම ඉල්ලුමක් මතුවලා තියෙනවා පෙට්‍රල් සහ ඩීසල් විශේෂයෙන්ම. ඒකට මේ ඉල්ලුම මතුවෙන්න කලින් අපේ දෛනික ඉල්ලුම පෙට්‍රල් ඩීසල් කොච්චරද තිබුණේ? ඒකට මේ ඉල්ලුමත් එක්ක කොච්චර දුරට ඒවා ඉහළ ගිහිල්ලා තියෙනවද? මම මට හිතෙනවා ඩීසල් මෙට්‍රික් ටන් 5100ක් වගේ දැන් ඕන කියලා කියනවා. ඒකට දැන් මේ කෘත්‍රිම ඉල්ලුමත් එක්ක කොච්චර දුරට ඉහළ ගිහිල්ලා තියෙනවද සහ දැන් මේ වෙද්දි පෙට්‍රල් සහ ඩීසල් දෛනිකව සපයන්නේ කොච්චරද? දැන් මේ වන විට අපි සාමාන්‍යයෙන් ගත්තොත් එම දෛනිකව ගත්තොත් පෙට්‍රල් ඩීසල් සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලා සහ මේ CTB පොදු ප්‍රවාහනය ඇතුළු සියලු දේත් එක ගත්තොත් 5400ක් පමණ තමයි අපි සාමාන්‍යයෙන් නිකුත් කළ යුතුව තිබෙන්නේ. හැබැයි 5400 ඇතුළට වෙනවා මෙට්‍රික් ටන් 5400 ඇතුලේ මොකද ජෙනරේටර් මේ තාම විදුලි කප්පාදුව හින්දා ජෙනරේටර් පාවිච්චි කරන හින්දා විදුලිය කප්පාදුවක් නැත්නම් අපිට 4000කින් අපිට යන්න පුළුවන්. ඒතර මේ 5400 ඇතුලේ තියෙන්නේ විදුලි බල මණ්ඩලයට කනිජ මේ අපේ වරායන් වලට ජෙනරේටර් වලට මේ අවශ්‍ය ඔක්කොමත් එක්ක. ඒතර අපි සාමාන්‍යයෙන් හිතනවා 4000ක් තිබුණොත් ඇති කියලා. නමුත් පහුගිය සතියේම අපි 3000ක පමණ ප්‍රමාණයක් තමයි අපි නිකුත් කරන්නේ. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් 3000ක් 3200ක් පමණ තමයි ඉදිරි සතියේත් අපි වෙළඳ පොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පෙට්‍රල් ගත්තොත් සාමාන්‍යයෙන් 3400ක් අවශ්‍යයි මෙට්‍රික් ටන්. එතකොට 92 95 දෙකම 95 ඉතාමත්ම සුළු ප්‍රමාණයක් ඉල්ලන්නේ. අරක සුපර් ඩීසල් දෙකම. එතකොට මෙට්‍රික් ටන් සාමාන්‍යයෙන් දැන් යන්නේ 3400න් 2600ක පමණ ප්‍රමාණයක් තමයි දැන් වෙළඳ පොළට නිකුත් කරන්නේ. ඒක තමයි අපි ඉස්සරහටත් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මම නැවත කියනවා මම කියපු වචන මම හොඳට දන්න හින්දා අපේ විදුලි බලය අඛණ්ඩව ලබා දෙන්න අපි උපරිම උත්සාහ කරනවා කියන එක. අපි කිව්වේ. ඒ උපරිම උත්සාහ කරනවා කියලා කිව්වේ අපිට ඩොලර් මිලියන 100ක් තියෙනවා නම් විදුලි බල මණ්ඩලයට අපිට අනිවාර්යයෙන්ම මාසිකව ඩොලර් මිලියන 100ක් වැය කරලා විදුලිය අඛණ්ඩව ලබා දෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ විදුලි බල මණ්ඩලයට නෙමෙයි අපේ කනිත් තෙල් සංස්ථාවට අවශ්‍ය මුදලයි සියලු දේ ගත්තම අපිට ඩොලර් මිලියන 100ක් වගේ ලැබෙන්නේ. ඒතර ඉදිරියේදීත් අපිට ඩොලර් මිලියන 100ක මුදල අපිට හදාගන්න පුළුවන් නම් ඕනෑම මොහොතක අපිට ඩීසල් බලාගාර සහ දැවිතෙල් බලාගාර වලට ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න පුළුවන්. නමුත් අවාසනාවට අපිට ඒ කටයුත්ත කරන්න බෑ. ඊළඟට අපි තිබෙන ජලය කළමනාකරණය කරගත යුතුයි. දැන් ඊයේ තමයි මම දැක්කේ අද ආවිල්ලා තියෙන මගේ වාර්තාවේ යම් කිසි වර්ෂාපතනයක් ඊයේ දවසේ ලැබිලා තිබුණා ජලාශය වලට. හැබැයි පෙරේදා පළමුදා දවස් 3-4 ගත්තම එකම ජලාශයකටවත් වර්ෂාපතනය ලැබිලා තිබුණේ නැහැ. කොළඹට හොඳට වැස්සට ජලාශ තියෙන පළාත් වලට එම වැස්ස ලැබුණේ නැහැ. එතකොට වැස්ස ලැබෙන කාලෙට සූර්යාලෝකය වැඩියෙන් අපිට පාවිච්චි කරන්න බෑ. එතකොට නමුත් සුළං බලයෙන් පාවිච්චි වුණා. නමුත් අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන 100ක් අපිට ලබා ගන්න පුළුවන් කියලා සහතිකය ලැබුණාට පස්සේ තමයි අපිට විදුලිය අඛණ්ඩව ලබා දෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්නේ පළමුවෙන්ම විදුලිය කියන එක ලබා දෙන්න. මොකද ඉන්ධන හිඟයට, ඉන්ධන අර්බුදයට, ඉන්ධන නොමැතිකමට ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන වෙළඳ පොලේ විදුලි බලය නැති හින්දා බොහෝ පිරිස් ගිහිලා තියෙනවා වෙනත් විකල්ප ක්‍රම පාවිච්චි කරන්න. ජෙනරේටර් වලට තෙල් එකතු කරනවා. දැන් ඔබ ගිහිල්ලා බැලුවොත් එimhe සමහරලාට දැන් තාම අපි කියලා තියෙන්නේ බූලි වලට කෑන් වලට ගන්න එපා කියලානේ. හැබැයි මාධ්‍ය ආයතන වල ජෙනරේටර් වල තෙල් තියෙනවා. ඉතින් ඒක කොහෙන් හරි ගන්නවා. ඒ නිසා නැත්නම් ඔබතුමාලට උනත් පවත්වාගෙන යන්න බෑ. ටවර් එක වැටෙනවා. එතකොට සිග්නල් එක වැටෙනවා. එතකොට
හෝටල් ටික ගත්තම අපේ ගත්තොත් එම අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් ගත්තොත් මේ හැම එකෙම තෙල් තියෙනවා. ඒ කියන්නේ විදුලි කප්පාදුව මේ වසර පුරාම තියෙන්න පුළුවන් ඔබතුමා කියන විදිහට. ඩොලර් මිලියන 100ක් නොලැබුණොත් මාසිකව අපිට තියෙන්න පුළුවන්. ඩොලර් මිලියන 100ක් තිබුණොත් අපිට ඉතා ඉක්මනින් එක මග හරව ගන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්නේ අලුත් පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිත් කඩිනම් කරලා අපි අවුරුද්දක්ම මේ විදුලි බලය කපාගෙන යන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රතිපත්තිය පුළුවන් පළවෙනි දවසේම විදුලි කප්පාදුව බිඳුව කරන්න. ඒ නිසා අපේ ප්‍රතිපත්තිය හෙට දවසේ විදුලි කප්පාදුව නවත්තන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් කටයුතු කරන එක. මම හිතන්නේ මම උත්තරයක් දුන්නා ඒකට. ඒකම ඔබතුමා දැන් මේ විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් සහ ඉන්ධන බිල සංශෝධනය කියන සති දෙකෙන් දෙකට ඉන්ධන බිල සූත්‍රය දැන් ක්‍රියාත්මකයි. ඒක ඉන්ධන බිල වැඩි වෙනවද මේ සතියේ කොහොමද විදුලි බිල සම්බන්ධයෙන්? ඉන්ධන මිල සම්බන්ධයෙන් අපි කිව්වේ සති දෙකකට හෝ සති හතරකට වරක් හෝ මුදල් අමාත්‍යාංශයේ පත් කළ තියෙන මණ්ඩලය තීරණය කරනවා. ඒ නිසා යම් සංශෝධනයක් ඉල්ලීමක් කළා තියෙනවා නම් කනිත් තෙල් සංස්ථාව සහ IOC සමාගම ඒක පිළිබඳව තියෙන මූල්‍ය සූත්‍රයක් තියෙනවා ඉන්ධන මිල සූත්‍රයක්. ඉන්ධන මිල සූත්‍රයට ආදේශ කරලා ඒ සංශෝධනය සිදු කරයි. ඒක මම තීන්දුව කරන්නේ කවද්ද වෙන්නේ කියන එක. ඒකේ කමිටුවක් තියෙනවා. ඒ කමිටුව ඒක තීන්දුව කරාට පස්සේ මුදල් ඇමතිවරයාගේ අනුමැතියට යටත්ව ඒකට කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. මුදල් ඇමතිවරයාගේ අනුමැතිය පමණයි අවශ්‍ය වෙන්නේ. මුදල් ඇමතිවරයා හැටියට අග්‍රාමාත්‍යතුමාගේ අනුමැතියෙන් පස්සේ සංශෝධනයක් දවසෙත් අපිට යෝජනාවක් ආවා විදුලි බිල සංශෝධනය කරන්න. නමුත් ඒ 2013 තමයි අවසාන වරට විදුලි බිල වැඩි කරලා තිබුණේ 14 අඩු කරලා තිබුණා. 14 25කින් අඩු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොරොච්චොලි බලාගාරයේ ඉදිකිරීමෙන් පස්සේ. එදා ඉඳලා විදුලි බිල සංශෝධනය වෙලා නැහැ. ඒ අනුව ඉල්ලීමක් කළා තියෙනවා විදුලි බල මණ්ඩලයේ දිගින් දිගටම මට ඉල්ලීමක් කරා පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයට පවා පත් වෙලා තියෙනවා කියලා විදුලි බල මණ්ඩලයේ පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුවන්ට ගෙවලා තිබුණේ අගෝස්තු මාසෙ ඉඳලා අගෝස්තු මාසෙක දැන් ගෙවල ඉවර කරා. දැන් හැම දවසෙම රුපියල් මිලියන 100ක් ඔවුන්ට ගෙවනවා. නමුත් ඊ타මත්ම දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නේ. හැබැයි මම ඔවුන්ට යෝජනා කරේ සැලසුමක් දෙන්න කියලා විදුලි ජනන සැලසුමින්. මේ විදුලි උත්පාදන වියදම අඩු කර ගැනීම සඳහාත් යම් ක්‍රමවේදයක් ඇතුලේ ඕන අපි යම් සංශෝධනයක් කරනවා නම් කරන්න. ඒ නිසා රුපියල් 48.50ක් දැන් තියෙන ඇවරේජ් කොස්ට් එක ජෙනරේෂන් කොස්ට් එක උත්පාදන වියදම එන්න වැඩි කරලා අපි සංශෝධනය කළා වැඩක් නැහැ. ඒ 48.50 පුළුවන් තරම් මේ පැත්තට ගෙනල්ලා සුළං බලෙන් යන සූර්යාලෝකයෙන් යන මේ ව්‍යාපෘති ගෙනල්ලා එහෙම නැත්නම් අපේ තියෙන ඩීසල් බලාගාර ටික LNG පරිවර්තනය කළා ඒකෙන් අඩු කරලා එනවා ඇරෙන්න කඩිනමින් සංශෝධනයක් ගෙන්න අපි බලාපොරොත්තුවක් නැහැ. ඔතපයි කරන්නේ දැන් මේ වෙද්දී අපි ඒතකොට දැන් අපි ගත්තොත් දැන් ඔතන ක්‍රියාවලියක් කරගෙන යනවා මේ සතුන් කරන රාගෙන. ඒතකොට ඉන්දියන් ස්ට්‍රීට් ලයින් එකට අමතරව කරන සියලු මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම විදිහට දැන් ඉන්දන නෑ හදිසි මිලදී ගැනීමට නෙවෙයි අපි ටෙන්ඩර් ඉදිරිපත් කරනවා. ටෙන්ඩර් වලට කවුරු හරි ඉදිරිපත් නොවුනොත් දැන් අපි දුන්න ටෙන්ඩර් එකට කවුරු ඉදිරිපත් වෙලා අධික මිල ගණන් වලින් ටෙන්ඩර් ඉදිරිපත් කරයි කියලා අපිට ඒ පුද්ගලයා විතරයි ඉන්නේ කියලා එහෙම යන්නත් බෑ. මොකද අපි බේස් කරන ප්‍රයිස් එකක් තියෙනවානේ. දැන් අපි සාමාන්‍යයෙන් ගන්නේ මම ඒ තාක්ෂණික මූල්‍ය මේ කටයුතු දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. නමුත් මම දන්න විදිය තමයි සිංගප්පූර් ෆ්ලැට් ප්‍රයිසස් කියන එක තමයි බේස් කරගන්නේ. ඉතින් ඒ ප්‍රයිසස් බේස් කරගෙන තමයි ප්‍රීමියම් එක අගය වෙනස් වෙනවද නැද්ද කියන එක තාක්ෂණික කමිටුව තීරණය කරන්නේ. හැබැයි ටෙන්ඩර් එකට කවුරු හරි ඉදිරිපත් වෙලා ටෙන්ඩර් එකේ අපිට සරිලන ආකාරයේ මූල්‍යමය වාසියක් නැත්තම් ඉතාමත්ම අධික මුදලට නම් යන්නේ ඊළඟට අපිට කරන්න තියෙන වෙන්නේ වෙන කවුරුකේ බාහිර පාර්ශවයකින් ලැබෙන යෝජනාවක් අනුව ඒ යෝජනාවත් නැවත කමිටුවට දාලා ඉවරලා ඒකේ මිල ගණන් ගැලපෙනවද කියලා බලලා ලබා දෙන එක. ඒ වගේ දීර්ඝකාලීන දෙන්න නෙවෙයි ෂිප්මන්ට් ගන්නට යන එහෙමද ගන්නේ? සාමාන්‍යයෙන් අපි දාන්නේ මාස්කට දානවා අපේ දාන ක්‍රමවේදයේ තියෙන්නේ දැන් සැපයුම් කරුවන් ලියාපදිංචිලා ඉන්නවා ටර්ම් මේ ටෙන්ඩර්ස් වල ඉන්න. ඒ කියන්නේ යා තමයි දීර්ඝකාලීන සැපයුම් කරුව. ඒතර යාට අවසරය තියෙනවා අවුරුද්දේ අපි දාන ඕන ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙන්න. හැබැයි වෙලා තියෙන්නේ දැන් මේ ටෙන්ඩර් එක දාන්නේ අපිට දැන්
ලබන සති දෙකේ අවශ්‍යක දාන්නේ සාමාන්‍යයෙන් සති 3කට 4කට පෙර තමයි දාන්නේ මෙන්න මේ නෞකාවට අවශ්‍ය ටෙන්ඩර් එක කියලා. එහෙම තමයි දාන්නේ. ඒතර නෞකාවෙන් නෞකාවට ටෙන්ඩර් වෙනවා. මමත් ඒක දන්නවා. ඒක ටිකක් අමාරු වැඩක්. මමත් හිතන්නේ මේ එක සැරේ ඔක්කොම ටික දාන්න පුළුවන් හොඳයි කියලා. හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ එක සැපයුම් කරුවට සාමාන්‍යයෙන් නෞකා 10ක් 12ක් දෙන්න බෑ කියලා. එච්චර මුදලක් ඒ කියන්නේ ආයෝජනය කරලා අපිටත් දෙන්නේ සාමාන්‍යයෙන් විවිධ ගෙවීමේ ක්‍රම වලටනේ. ඒතර ඩොලර් මිලියන අඩුම තරමේ දැන් ඊළඟෙන පෙට්‍රල් නෞකාව ඩොලර් මිලියන 52ක්. එතකොට ඩොලර් මිලියන 52 ඒවා 10ක් ඩොලර් මිලියන 520ක් යට කරන්න පුළුවන් ආයෝජකයෝ එහෙම නැත්නම් සමාගම් තියනවාද කියලා මම දන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ රටේ තියෙන ණය ශ්‍රේණිගත කිරීම සහ බැංකු ශ්‍රේණිගත කිරීම තුල එහෙම කරන්න අපහසුයි. ඒ නිසා හුඟක් වෙලාවට වෙන්නේ නෞකාවෙන් නෞකාවට තමයි ටෙන්ඩර් එක යන්නේ. නමුත් අපි උත්සාහ කරන්නේ පුළුවන් තරම් සැපයුම් කරුවන්ගෙන් අවුරුද්දකවත් කාලයකට මෙන්න මේක අකණ්ඩව සපයනවා කියන එක ගිවිසුම් ගත වෙලා එකක් හෝ දෙකක් ගේන්න. මොකද ගිවිසුම් ගත උනාට වඩා නැහැ යාට ගේන්න බැරි නම්. දැන් පහුගිය අත්දැකීම් තමයි අපි ගිවිසුම් ගත වෙලා තිබ්බා මීට ඉස්සෙල්ලා මාසේ සමාගම් 5ක් 6ක් එක්ක ඒවා කැබිනට් මණ්ඩලයටත් ගිහලා අනුමත කරා. හැබැයි සමාගම් එකක්වත් සපයලා තිබුණේ නැහැ. එතකොට තමයි අපි මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තිබුණේ. ඒ නිසා මම තාම කියන්නේ අපි අනුම් කරලා තියෙනවා. මුදල් ලේකට සූදානම් කරලා තියෙනවා. ණයවර ලිපි විවෘත කරන්න බැංකු දෙක කටයුතු කරගෙන යනවා. නමුත් සමහරලාට සමහර අවස්ථාවන් වලදී ගැටලු මතුවෙනවා. නමුත් අපි බලන්නේ කොහොම හරි බොරතෙල් හරි ගෙනල්ලා අපේ ඉන්ධන සංචිතයක් ගොඩනගා ගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් ලක්ෂයකවත් අපේ සංචිතයක් තියන්න පුළුවන් තත්ත්වය අපේ ටැංකි තියෙනවා. ඒ නිසා මේක පාවිච්චි කරන්න ඕන. අපි බලනවා අපේ පිරිපහදුව උපරිමයෙන්ම දුවලා දායකත්වය ලබා ගත්තොත් අර අපිට විශාල වශයෙන් එළියට යන මුදල් ප්‍රමාණය යම්කිසි ආකාරයකින් අපිට අඩු කරගන්න පුළුවන්. හරි? හා? මම පොලිසිය බාර ඇමතිවරයට කියන්නම්. මම දැක්කා සමහර සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. සමහර ඒවා මේ පිළිබඳව අපිත් පැමිණිලි ලැබුණා. මටත් සමහරලාට දුරකථනයෙන් පණිවිඩ හම්බුනාම ඒවා අපි යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව පොලිසිය ඇතුළුනුත් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් අපි දන්නවා පොලිසියත් විශාල පීඩනයකින් සහ මේ ඒ කට්ටිය බලහත්කාරයෙන් බයිසිකල් දාලා ගහගන්නවා. වාහන දාලා ගහගන්නවා. එතනයි ප්‍රශ්නේ. අපි දැනුවත් කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ විශේෂ බාර ඇමතිවරයා දැනුවත් කිරීම සහ අනිකුත් පාර්ශ්ව දැනුවත් කරන එක. අපි බලන්න ඔබතුමාට උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා එක. දැන් පොලිමේ ඇවිල්ලා